පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම ප්‍රවේණිය. අපි මේ වෙනකොට මේ පාඩමේ මූලික කොටස් ටික සාකච්ඡා කරලා ආරම්භක කොටස් ටික සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. අපි මේ එන්නේ මේ වෙනකොට ප්‍රවේණිය අවසන් කොටසේ තමයි අපි ඉන්නේ. මුල් කොටස් ටික අර මෙන්ඩලීය ප්‍රවේණි රටා මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා පිළිබඳව අපි සාකච්ඡා කරගෙන ඇවිල්ලා අන්න අන්තිමට අපි එනවා මේ මෙන්ඩලීය නොවන ඊළඟ ප්‍රවේණි රටාවක් විදිහට බහුකාර්යතාවය පිළිබඳව සාකච්ඡා කරන්නයි. ඒතර දරුවෝ මේ පාඩමේ මුල් වීඩියෝ ටික හොඳින් බලන්න. ඒවා බලලා මේ කොටස් වලට සම්බන්ධ වෙන එක වඩා සාර්ථකයි. මොකද හේතුව එතකොට අපිට මේ පිළිබඳව ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මුල් ටික ඉස්සෙල්ලා හොඳින් බලලා ඊට පස්සේ අන්න මේ සම්බන්ධ වෙන්න මේ කොටස් එක්ක. බලන්න බහුකාර්යතාවය. ඔක බහුවර්තීතාවය කියලත් කියනවා. බහුකාර්යතාවය එහෙමත් නැත්නම් බහුවර්තීතාවය කියලත් කියනවා. මොකද්ද මේ බහුකාර්යතාවය එහෙමත් නැත්නම් බහුවර්තීතාවය කියලා කියන්නේ? මේක ටිකක් වෙනස් එකක්. දැන් අපි දන්න කාරණාවක් ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරන්නේ ඥානයක් මගින්. ඥානයක අන විකල්ප ස්වරූප විදියට අපිට හම්බ වෙනවා ඇලීල. ඥානයක ඇලීල යුගලක් දකින්න පුළුවන් වෙනවා. දැන් මේකත් එක්ක ටිකක් වෙනස් සාකච්ඡාවකට අපි අරගෙන යන්නේ මේ බහුවර්තීතාවය මගින්. මේ එක්ඥානයක ප්‍රකාශ වීම දැන් අපි දන්න එකක් තමයි ලක්ෂණයක් තීරණය කරනුවේ ඥානයක් මගින්. ඒතර ඥානයක ඇලීල දෙකක් තියෙනවා. ඕකනේ අපි දන්න කාරණේ. හැබැයි මේ ඥානයක ප්‍රකාශ වීම මගින් එකිනෙකට සම්බන්ධ වූ අන්න ප්‍රවේණික ලක්ෂණ කීපයක් ඇති කරනවා නම් ඒක අපි කියනවා මොකක් කියලාද? බහුවර්තීතාවය. ඒතර ඥානයක ප්‍රකාශ වීම මගින් ලක්ෂණ කීපයක් එළියට ස්මතු වේ. බලන්න මොකද්ද කියන්නේ කියලා. සමහර අවස්ථාවලදී එක්ඥානයක ප්‍රකාශ වීම එකිනෙකට සම්බන්ධ නොවූ ලක්ෂණ බොහෝ ගණනාවක් ප්‍රකාශයට පත් වීම කෙරෙහි බලපෑම් ඇති කිරීම අපි කියනවා බහුකාර්යතා ප්‍රවේණිය ලෙස හඳුන්වනවා. පැහැදිලිද? එහෙනම් එක්ඥානයක ප්‍රකාශ වීම එකිනෙකට සම්බන්ධ නොවූ ලක්ෂණ ගණනාවක් ප්‍රකාශ වීම කෙරෙහි මක් කරනවද? බලපෑම් ඇති කිරීම තමයි අන්න බහුකාර්යතාවය කියලා කියන්නේ. ඉතින් මේ බහුකාර්යතාවය මගින් මිනිසා තුළ ඇති කරන්න පුළුවන් ප්‍රවේණික රෝග. බහුකාර්යතාවය මගින් මිනිසා තුළ ප්‍රවේණික රෝග ඇති කරන්න පුළුවන්. අපි කතා කරනවා ඒ සම්බන්ධයෙන් ප්‍රවේණික රෝග දෙකක් පිළිබඳව සාකච්ඡා කරමු. එකක් තමයි අන්න දැක ඇති සෛල රක්තහීනතාවය. මේ සිකල් සෙල් ඇනීමියා කියන එක. ඔක දැක් ඇති හැඩති රක්තහීනතාවයේත් හරි නැත්නම් දැක් ඇති සෛල රක්තහීනතාවය. ඊළඟට අපිට හම්බෙන්නේ සිස්ටික් ෆයිබ්‍රෝසිස් කියන රෝගී තත්ත්වය. සිස්ටික් ෆයිබ්‍රෝසිස් කියන රෝග තත්ත්වය. ඒකට අපිට හම්බෙන බලන්න මිනිසුන්ගේ සමහර ප්‍රවේණික රෝග සඳහා කවුද බහුකාර්යතාවයේ හේතුව? මේ බහුකාර්යතාවය මගින් ඇති කරන රෝග දෙකයි. ඒතර ඔන්න මතක තියාගන්න මේකයි හේතුව. මේක ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය යන්න අපෙන් අහන්න පුළුවන් බහුකාර්යතාවය යන්නේ අදහස් වන්නේ කුමක්ද? ඒතර අපි ලියනවා මොකක් කියලාද? අන්න ඥානයක ප්‍රකාශ වීම එකිනෙකට සම්බන්ධ නො වූ ලක්ෂණ බොහෝ ගණනක් ප්‍රකාශ වීම කෙරෙහි බලපෑම අන්න බහුකාර්යතාවය. අතර ඊළඟ ව්‍යුහගත ප්‍රශ්න විදිහට අපෙන් අහන්න පුළුවන් මේ බහුකාර්යතාවය මගින් ඇති කරන්න පුළුවන් මිනිසා තුළ දකින්න පුළුවන් ප්‍රවේණික ආබාධ මොනවද කියලා. අපි කියනවා එකක් දැක ඇති සෛල රක්තහීනතාවය. අනිත් එක අපි කියනවා මොකක් කියලාද? සිස්ටික් ෆයිබ්‍රෝසිස්. ඒතර මේ රෝග දෙක පිළිබඳව අපි ටිකක් අන්න විග්‍රහ කරලා බලමු. මොනවද මේ රෝග? කොහොමද මේවා පරම්පරාගත වෙන්නේ? රෝග ලක්ෂණ මොනවද කියන කාරණා ටික පිළිබඳව අපි චුට්ටක් හොයලා බලමු. අපි ගන්න එහෙමනම් ඉස්සෙල්ලාම අපි ගමු. මොකද්ද? දැක ඇති සෛල රක්තහීනතාවය. පැහැදිලිද? දැක ඇති සෛල රක්තහීනතාවය. ඒතර මේකෙදි අපිට හම්බ වෙන කාරණාවක් තමයි අපි දන්නවා අපිට තියෙන්නේ ද්වි අවතල මඩලාකාර රතු රුධිරාණු අපිට තියෙන. මේක අපි ගත්තොත් එහෙම අන්න මේ ඔය අපිට හම්බෙන මඩලාකාර ව්‍යුහය රතු රුධිරාණු වල මේක අපිට මඩලක් විදිහට මේ විදිහට දකින්න පුළුවන් වෙන්නේ. පැහැදිලි? ද්වි අවතල හැඩය ගත්තොත් මේ විදිහ එකක් නේ.
එතකොට මේ බලන පැත්ත අනුව තමයි මේක තීරණය වෙන්නේ. අපි උඩින් බැලුවොත් අපිට පේන්නේ මේ විදිහේ මඩලාකාර හැඩයක් තියෙනවා. පැත්තෙන් බැලුවොත් රතුරු දුරාණු සෛලයක් අන්න අපි කියනවා ද්විඅවතල හැඩයක් තියෙනවා. අපි දන්නවා පරිණත රතුරු දුරාණු වල න්‍යෂ්ටි නැහැ. න්‍යෂ්ටියක් දකින්න හම්බ වෙන්නේ නැහැ. පැහැදිලි? මේවා ද්විඅවතලයි මඩලාකාර හැඩයක් තියෙනවා. එතකොට මේක ඇතුලේ අපිට හම්බ වෙනවා මොනවද? අන්න මේ රතුරු දිරාණු මේ රතුරු දිරාණු ඇතුලේ අපිට තියෙනවා අන්න මොනවද අපිට හම්බ වෙන්නේ? ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් පරිවහනයට දායක වන හිමොග්ලොබීන් දකින්න පුළුවන් වෙනවා. හිමොග්ලොබීන් තියෙනවා. අපි කෙටියෙන් සංකේතවත් කරනවා HB කියලා. අපි ඔය ටෙස්ට් එකක් කරන්නේ අපේ HB ටෙස්ට් එකක්. අන්න හිමොග්ලොබීන් අඩු වුණාම අපේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ස්වභාවික අලසකමක් ඇති වෙනවා අපිට. අපි හරි කම්මැලි හිතෙනවා. පැහැදිලි? අන්න ඒත් එක්ක පොඩි විඩාබර ගතියක් අපිට එන්න පුළුවන්. නිදිමත ගතියක් තියෙන්න පුළුවන්. එහෙමනම් අපිට අන්න අපි පාඩම් කරනකොට අපිට හරි කම්මැලි නම් ශරීරයට. පැහැදිලි? ඉක්මනින් වෙහෙසටපත් වෙනවනම් අන්න අපි ගිහිල්ලා කරනවා HB ටෙස්ට් එකක් කරලා බලනවා. හිමොග්ලොබීන් ටෙස්ට් එකක් කරලා බලනවා. එතකොට මෙන්න මේ හිමොග්ලොබීන් රතුරු දිර සෛල තුල දකින්න පුළුවන් වෙනවා. විශාල සංඛ්‍යාවක් තියෙන. රතුරු දිර සෛලයක් තුල මිලියන ගාණක් හිමොග්ලොබීන් දකින්න පුළුවන්. එතකොට මේ හිමොග්ලොබීන් වැදගත් වෙන්නේ මක් කරන්නද? අන්න ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් පරිවහන ක්‍රියාවලිය සඳහා තමයි හිමොග්ලොබීන් දායක වෙන්නේ. ඔබ දන්නවා හිමොග්ලොබීන් කියන්නේ චාතුර්ථ ප්‍රෝටීනය. මේක චාතුර්ථ ප්‍රෝටීනය. පැහැදිලි? හිමොග්ලොබීන් කියලා කියන්නේ චාතුර්ථ ප්‍රෝටීනය. එතකොට දැන් මේ රෝග තත්ත්වයේ හේතු කොටගෙන මොකක්ද වෙන්නේ? මෙන්න මේක අපිට හම්බෙන එකක් තමයි මේ දෑකැති සෛල රක්තහීනතාවය. අපි කියනවා මේක මේ මේකට අදාළ ඇලීලේ අලිංග වර්ණ දේහවල දකින්න පුළුවන් වෙයි. මේක තනි ජානයක විකෘතියක්. එක ජානයක් විකෘති වීම නිසා ඇතිවන තත්ත්වයක්. පැහැදිලි? එහෙනම් තනි ජානයක විකෘතියක් හේතු කොටගෙන තමයි මේ දෑකැති සෛල රක්තහීනතාවය ඇති වෙන්නේ. ඒකට වග කියන ජානය තියෙන්නේ අපේ අලිංග වර්ණ දේහවල. අපි ඉගෙන ගත්ත දරුවනේ ලිංග වර්ණ දේහ යුගල් 22ක් තියෙනවා. අලිංග වර්ණ දේහ යුගල් 22ක් තියෙනවා. ලිංග වර්ණ දේහ යුගලක් තියෙනවා. ලිංග වර්ණ දේහ යුගල තමයි එකක් X වර්ණ දේහය අනිත් එක Y වර්ණ දේහය. X වර්ණ දේහ දෙකක් තිබ්බොත් අපි කිව්වා ගැහණු බවක් ලැබෙන්නේ. X වර්ණ දේහකුයි Y වර්ණ දේහකුයි තිබුණොත් අපි කිව්වා මොකක් කියලාද? අන්න පිරිමි බවක් ලැබෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ මොනවල දේහ නම් මේ? අන්න අලිංග වර්ණ දේහවල තමයි මේ ජාන පිහිටලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට මොකක්ද වෙන්නේ මේකෙදි? එතකොට අපි කිව්වා මොකක් කියලාද? අන්න මේකෙදි වෙන්නේ මෙන්න මේ ඔය ජානය තියෙනවා නම් ඔය දෑකැති සෛල රක්තහීනතාවයට හේතු වන ජානයේ අලිංග වර්ණ දේහයක තිබුණොත් මොකද වෙන්නේ? මේ හිමොග්ලොබීන් අන්න ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙච්ච ගමන් මේ හිමොග්ලොබීන් ස්පටික බවට පත් වෙනවා. මේ හිමොග්ලොබීන් ස්පටික බවට පත් වෙන හින්දා අන්න අපිට දකින්න හම්බ වෙනවා මේ රතුරු දිර සෛලවල හැඩය අන්න ඔය ද්විඅවතල හැඩයෙන් වෙනස් වෙලා මේක මෙන්න මේ විදිහට අන්න දෑකැත්තක හැඩයට වෙනස් වෙනවා. එතකොට මේ දෑකැත්තක හැඩයට මොකද වෙන්නේ? මේ අන්න රතුරු දිර සෛලය වෙනස් වෙනවා. හැඩය වෙනස් වෙනවා. එතකොට මේක සිද්ධ වෙන්නේ අඩු ඔක්සිජන් තත්ත්වයක් පවතිනකොට. අඩු ඔක්සිජන් තත්ත්වයක් පවතිනකොට මොකද වෙන්නේ? මේ හිමොග්ලොබීන් ස්පටික බවට පත්වීමේ ප්‍රතිඵලයක් විදිහට රතුරු දිර සෛලවල තිබුණු මේ ද්විඅවතල හැඩය මොකක්ද හැඩය? ද්විඅවතල හැඩය අන්න වෙනස් වෙනවා දෑකැත්තක හැඩයට වෙනස් වෙනවා. ඒ හින්දා තමයි මේ රෝගයට අපි නමක් දීලා තියෙන්නේ. මොකද්ද? දෑකැති සෛල රක්තහීනතාවය.
මේක දෑක ඇති සෛල රක්තහීනතාවය කියලා කියන්නේ රතු රුධිර සෛලවල හැඩය දෑක ඇති ස්වරූපයක් ගන්න. දෑක ඇති හැඩයට වෙනස් වේ. දෑක ඇති හැඩයට මොකද වෙන්නේ? අන්න වෙනස් වෙනවා දකින්න පුළුවන්. පැහැදිලි? එතකොට මේක වෙන්නේ ඔක්සිජන් අඩු තත්වයක් පවතිනකොට. එතකොට ඔක්සිජන් අඩු තත්ත්ව පවතින ප්‍රධාන අවස්ථා දෙකක් අපිට හම්බෙනවා. එකක් තමයි මේ උස් බිමක වාසය කරනකොට අපි ටිකක් ඉහළ කඳු මුදුන් වල වගේ ප්‍රදේශවල වාසය කරනකොට අන්න අපේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒත් එක අධික පීඩාකාරී අවස්ථාවලදී වෙහෙසකාරී තත්ත්වවලදී රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් අනේ වෙලාවල් වලදී මොකද වෙන්න පුළුවන්? මේ සෛලවල හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම රතු රුධිර සෛලවල හැඩය වෙනස් වුණාම මොකද වෙන්නේ? ඔය රතු රුධිර සෛලවල හැඩය වෙනස් වුණාම මෙන්න බලන්න මොකද්ද වෙන්න පුළුවන් කියලා. වෙන්න පුළුවන් දේ තමයි අපි හිතමු මේ අපේ දමනියක් කියලා. ඒ දමනි ශාඛාවලට බෙදෙන්න පුළුවන්. නැත්නම් මේවා රුධිර කේශනාලිකා කියලා ගන්න පුළුවන්. එතකොට මේ අපි දන්නවා රුධිර කේශනාලිකා තුලින් එහෙමත් නැත්නම් රුධිර නාල තුලින් රුධිරය ගමන් කරනවා. මේ රුධිරය ගමන් කරනකොට වෙන්න පුළුවන් දේ තමයි අර දෑක ඇති හැඩති සෛල මක් වෙන්න පුළුවන්ද? මෙන්න මේ වගේ තැනකින් යනකොට මේවා මේ රුධිර නාලය අවහිර කරන්න පුළුවන්. එකක් ගියා ඒකත් එක්ක අනිත් එක්කෙන ප්‍රතිඵලය මොකද වෙන්නේ මේ නාලේ මේ තැන් වලින්? අන්න මෙතනින් මේක අවහිර වෙන්න පුළුවන්. වෙනවා. එහෙම අවහිර වුණොත් මොකද වෙන්නේ? මෙතනින් එහාට රුධිරය ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලි? ඒත් එක්ක මම මේ වැඩිපුර යමක් කියන්න ඕගොල්ලන්ට අන්න එතකොට මේ අන්න අපිට හම්බ වෙන දෑක ඇති සෛල ගත්තයින් පස්සේ රතු රුධිර සෛල දෑක ඇති හැඩයක් ආවයින් පස්සේ මේ රුධිර නාල අවහිර කරන්න පුළුවන්. ඒ වගේම මේවා මේ අපිච්ඡදයත් එක්ක මේ රුධිර නාලවල අපිච්ඡදයත් එක්ක මේවා ඇලෙන්න පුළුවන්. ඒ ඇලීමේ ප්‍රතිඵලයක් විදියට මේ වගේ තැන්වල රුධිර කැටි ඇති වෙන්න පුළුවන්. රුධිර කැටි ඇති වෙන්න පුළුවන්. ඉතින් රුධිර කැටියක් ඇති වුණොත් මෙතනින් එහා පැත්තට රුධිරය ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතනින් එහා පැත්තට රුධිරය ගමන් කරන්නේ නැහැ කියන්නේ ඒ අදාළ අවයවයට අවශ්‍ය කරන ඔක්සිජන් හම්බ වෙන්නේ නැහැ. පෝෂක හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒකට අන්න හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒකට අපේ පෙනහලු අන්න එමත් නැත්නම් අන්න ආහාර මාර්ග කොටස් වලට වහුවඩු වලට අන්න අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් පෝෂක නොලැබීම නිසා ඒවා අකර්මණ්‍ය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න අපිට හම්බ වෙන දෑක ඇති සෛල රක්තහීනතාවය. ඒතර මොකද්ද කියන්නේ? අන්න රතු රුධිර සෛල ද්විආවතල මඩලාකාර ස්වරූපයක් තියෙන මෙයාට. මේක ද්විආවතල මඩලාකාර ස්වරූපයක් තියෙන. මොකද වෙන්නේ? අර අලිංග වර්ණ දේහ මත තියෙන ප්‍රමුඛ ජානය හේතු කොටගෙන මොකක්ද වෙන්න පුළුවන්? මේ හිමොග්ලොබින් ස්පටික තත්වයට පත් වෙලා ඒක වෙන්නේ අඩු ඔක්සිජන් සාන්ද්‍රණයකදී රතු රුධිර සෛලවල හැඩයමක් වෙන එකද? වෙනස් වෙන එක. ඒ වෙනස් වෙච්ච රතු රුධිර සෛල රුධිර නාල අවහිර කරන්න පුළුවන්. ඒ වගේ මේවා බිත්තියත් එක්ක ඇලෙන්න පුළුවන්. ඇලිලා රුධිර කැටි ගැසීම් සිද්ධ කරන්න පුළුවන්. රුධිර නාල තුල රුධිර කැටි ගැසීම් සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රතිඵලය එතනින් එහාට රුධිරය ගමන් කරන්නේ නැහැ. ඒ අවයව වලට අන්න හානි සිද්ධ වෙන්න පුළුවන්. ඔක තමයි ප්‍රධාන කාරණේ අන්න අපිට හම්බ වෙන දෑක ඇති සෛල රක්තහීනතාවය. සාමාන්‍යයෙන් අපි දන්න කාරණාවක් තමයි අපි රුධිර සංසරණ පද්ධතිය ඉගෙන ගනිද්දී දරුවෝ ඉගෙනගෙන තියෙනවා. රතු රුධිර සෛලයක ආයු කාලය අපි කියනවා දින 120ක් විතර කියලා. දින 120ක් තමයි මෙයා
ආයුෂ මෙයාට තියෙන්නේ. මාස 4ක විතර කාලයක්. මාස 4ක විතර කාලයක්. හැබැයි මෙයාගේ මේ හැඩය වෙනස් වුණායි පස්සේ මෙයාගේ ආයු කාලයත් අඩු වෙනවා. මම මේ ඔබට කියන්නේ සාමාන්‍ය දැනීම සඳහා. අපේ සිලබස් එකෙන් චුට්ටක් එහාට ගිහින් මෙයාගේ ආයු කාලය දින 10ක් 20ක් වගේ අගයකට අඩු වෙනවත් දකින්න පුළුවන්. පැහැදිලි? එච්චර විස්තරයක් ඔබේ විෂය නිර්දේශයේ නෑ. හැබැයි අපි ඒක දැනගත්තර කමක් නෑ. මේක අපිට තියෙනවා. රතු රුධිර සෛලයක ආයු කාලය අපි ඉගෙනගෙන තියෙන්නේ අනදික් අස්ථි තුල රතු රුධිර අණු නිපද වෙනු. මේවා දින 120ක් පමණ ජීවත් වෙනු. අක්මාවේදී හෝ ප්ලීහාවේදී විනාශ වෙනවා. එහෙම තියෙන රතු රුධිර අණු ඒ කියන්නේ අන්න මාස 4ක විතර ආයු කාලයක් තියෙන රතු රුධිර අණු වල ආයු කාලයත් මොකද වෙන්නේ? අන්න දින 10කට 20කට මක් වෙනවද? අඩු වෙනවා දකින්න පුළුවන් වෙයි. පැහැදිලිද? අන්න. බලන්න අපිට මොකද්ද තියෙන්නේ කියලා. අන්න අපි සටහන බලාගෙන යමු. මෙන්න දැකති සෛල රක්තහීනතාවය. බලන්න. මේ තනිජානයක විකෘතියක් නිසා ඇතිවේ. මෙත තනිජානයක විකෘතියක් හින්දා ඇතිවේ. රතු රුධිර සෛලවල හිමොග්ලොබින් ප්‍රෝටීනයේ විපර්යාසයක් නිසා රතු රුධිර සෛලවල හැඩය වෙනස් වීම සිදුවේ. මේට අදාළ ඇලීලේ අලිංග වර්ණ දේහවල පවතී. නිලීන සමයුග්මකයින් සියලුම හිමොග්ලොබින් දැකැති සෛල වේ. නිලීන සමයුග්මකයින් රුධිරයේ ඔක්සිජන් හිග වූ විට හිමොග්ලොබින් ඒකරාශී වීම උත්තේජනය වී මං කිව්වේ ස්පටික බවට පත් වෙනවා. ඔක්සිජන් අඩු වුණාම මං කිව්වා ඔක්සිජන් අඩු තත්ත්ව කඳු මුදුන් වල වාසය කිරීම ඒ වගේම අර වෙහෙසකාරී බව එඳ ස්පටික බවට පත් වෙනවා දකින්න පුළුවන්. බලන්න ඊට පස්සේ මොකක්ද කියන්නේ කියලා. මේ නිසා ද්වි අවතල රතු රුධිර අණු වල හැඩය දැකැති හැඩයක් දක්වා වෙනස් වේ. රතු රුධිර සෛලවල හැඩය මොකද්ද වෙන්නේ? දැකැති හැඩයක් දක්වා වෙනස් වෙනවා දකින්න පුළුවන්. අධික උස් බිමක ජීවත් වන්නන්ගේ ගොඩක් උස බිමක ජීවත් වන්නන්ගේ ඒ වගේම විඩාවෙන් වෙහෙස වෙලා වැඩ කරන අයගේ රුධිරයේ අඩු ඔක්සිජන් පරිමාවක් තියෙනවා. ඒක තමයි මේ තත්ත්වය ඇති කරන්න හේතු වෙන්නේ. මේ අර මඩලාකාර හැඩය මේක පැත්තෙන් බලපුවාම ද්වි අවතලයි. ඒක තමයි මේ විදිහට අන්න මොකක් විදිහටද? දැක ඇති හැඩයට වෙනස් වීම සිද්ධ වෙනවා. ඒතර මේ අපිට හම්බෙන සාමාන්‍ය රතු රුධිර අණුවක් අපි කියනවා මෙයා දින 120ක් විතර ජීවත් වෙන එක්කෙනෙක්. අන්න මේ හැඩය වෙනස් වෙච්ච රතු රුධිර අණුව. පැහැදිලිද? ගන්න ඊට පස්සේ මේ වාහකයින් මේ අපිට හම්බ වෙන කාරණේ මෙන්න මේකත් මතක තියාගන්න. එතකොට මේ හිමොග්ලොබින් අපි කෙටියෙන් දානවා HB කියලා. එතකොට එයාට තියෙනවා මේ A කියන ඇලීල තිබුණොත් ඒගොල්ල නිරෝගී. පැහැදිලිද? 100%ක් සාමාන්‍ය රතු රුධිර අණු දරන. හැබැයි කෙනෙක්ට තිබුණොත් එහෙම හිමොග්ලොබින් වල මෙන්න මේ විදියට ඇලීල HbA හා HbS කියලා ඇලීල තිබුණොත් අපි කියනවා ඒක මොකක් කියලාද? අන්න වාහක තත්වයක් කියලා. එතන දෝ HB කියලා ගන්නෙ හිමොග්ලොබින් කියලා පෙන්නන. කෙටියෙන් අපි මේ HB අන්න ඒකේ මෙන්න මේ විදිහට අපි දන්නවා ලක්ෂණයක් තීරණය කරන්න ඇලීල දෙකක් ඕනේ. මෙහෙම තිබ්බොත් මෙයා නිරෝගී එක්කෙනෙක්. එතකොට මේ HBත් එක්ක අන්න මෙතන A කියන ඇලීලේ තියෙනවා. මේ HB අන්න S කියන ඇලීලේ තිබුණොත් අන්න මෙයා අපි කියනවා කවුරු කියලාද? 50%ක් සාමාන්‍ය රතු රුධිර අණු තියෙනවා. මෙයාගේ 100%ක් සාමාන්‍ය රතු රුධිර අණු තියෙන. මෙයාට 100%ක් අර ද්වි අවතල මඩලාකාර රතු රුධිර අණු තියෙන. මඩලාකාර රතු රුධිර අණු දරයි. එතකොට මෙන්න මෙහෙම තත්වයක් තිබුණොත් එහෙම ඒ අයගේ අන්න අපිට දකින්න පුළුවන් වෙනවා 50%ක් සාමාන්‍ය රතු රුධිර අණු මේ නිරෝගී අයගේ වගේ තියෙනවා. ඉතුරු 50% අන්න හැඩය වෙනස් වෙලා දැකැති හැඩයට දකින්න පුළුවන්. එතකොට මේගොල්ලන්ගේ 50%ක් අපිට සාමාන්‍ය රතු රුධිර අණු දකින්න පුළුවන්. ඉතිරි 50%
අන්න අපි කියනවා දෑක ඇති හැඩයට රතු රුධිර සෛලයමක් කියලා තියෙන වෙනස් වෙලා ඉතින්. එතකොට මෙන්න මේ ආකාරයට ඕක තිබුණොත් එහෙම අන්න කොහොමද මේ හිමොග්ලොබින් එක්ක මේ අන්න අපි කියනවා 100%ක් මේ ගොල්ලන්ගේ දකින්න හම්බ වෙන්නේ මොන විදිහේවද? හැඩය වෙනස් වෙච්ච දැකැති හැඩයට වෙනස් වෙච්ච රතු රුධිර සෛල දකින්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. බොහොම පැහැදිලි මම ඕගොල්ලන්ට ලියලා පෙන්නපුවාම අන්න බලමු ඕක තමයි මේ දීලා තියෙන ඕගොල්ලන්ට. බලන්න දරුවනේ. පැහැදිලිද? එතකොට කොහොම තත්ත්වයක්ද තියෙන්නේ? මේ විදිහට තිබ්බොත් මෙයා නිරෝගියාගේ සාමාන්‍ය රතු රුධිර අණු දකින්න පුළුවන්. හැබැයි මේ තත්ත්වයක් තිබුණොත් එහෙම අපි කියනවා 50%ක් අන්න සාමාන්‍ය රතු රුධිර අණු තියෙනවා 50%ක් අන්න දැක ඇති හැඩයට වෙනස් වෙලා තියෙනවා. මේ මෙහෙම තිබ්බොත් අපි කියනවා මේක 100%ක් දැක ඇති හැඩයට වෙනස් වෙලා තියෙනවා. ඒකත් එක තවත් කාරණාවක් අපි ඕකෙන් ඉස්මතු කරගන්නෝ ඒ තමයි අන්න මෙන්න මෙහෙම තත්ත්වයක් තිබුණොත් අපේ මෙන්න මේ විදිහේ තත්ත්වයක් නම් තියෙන්නේ අන්න අපි ඒක හඳුන්වනවා වාහක තත්ත්වයක් කියලා. මොකද ඒගොල්ලන්ට 100%ක් ඒගොල්ලන්ට රෝගේ නැහැ. ඒගොල්ලන්ට 100%ක් රෝග තත්ත්වය දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි හඳුන්වනවා මේගොල්ලෝ වාහකයින් කියලා. මේගොල්ලන්ට පුළුවන් ඊළඟ පරම්පරාවට රෝගය සම්ප්‍රේෂණය කරන්න. මෙයාට බෑනේ. මෙයාට රෝගය සම්ප්‍රේෂණය කරන්න බෑ. මේගොල්ල අනිවාර්ය රෝගී. මේගොල්ල රෝගී. පැහැදිලිද? එතකොට අපිට පුළුවන් මුහුණුකරණයක් කරලා බලන්න මේ රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද? අපිට පුළුවන් වාහකයෝ දෙන්නෙක් මුහුණුකරණය කරලා බලන්න ඒ වාහකයින්ගේ දරුවන්ට රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද? ඒ වගේම අපිට හොයලා බලන්න පුළුවන් මේ රෝගී පුද්ගලයෝ දෙන්නෙක් විවාහ කරලා අපිට බලන්න පුළුවන් අන්න ඔවුන්ගේ දරුවන්ට රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද? ඒ වගේම වාහකයෙක් හා රෝගී කෙනෙක් මුහුණුකරණය කරලා බලන්න පුළුවන් දරුවන්ට රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද කියලා. ඉතින් රෝගී දෙන්නෙක් මුහුණුකරණය කරොත් ඉතින් බලන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් සියලු අය කවුද? රෝගීන් කියලා පැහැදිලි. පැහැදිලිද? ගන්න එහෙමනම් ඔන්න ආපහු මේ කොටස බලලා ඉන්න. පැහැදිලිද? මේ කොටස කල්පනාවෙන් මතක් කරගන්න. එතකොට මේ විදිහේ සංකලනයක් තිබුණොත් ඇලීල සංකලනයක් නිරෝගී. මේ විදිහ එකක් තිබ්බොත් අන්න වාහක මෙහෙම එකක් තිබුණොත් අන්න අපිට කියනවා රෝගී. එතකොට මේ තමයි අපි මුහුණුකරණය සඳහා ගන්න. අපිට මේ ඕන එකක් අරගෙන මුහුම කරලා බලන්න පුළුවන්. අපි කරලා බලමු. මේ වාහක මවක් හා වාහක පියෙකු අතර අන්න මුහුණුකරණයක් කළා තියෙනවා. එතකොට වාහක මවක් හා වාහක පියෙකු අතර මුහුණුකරණය කරලා තියෙන. එතකොට බලන්න. ඕගොල්ලන්ට වැඩේ අවබෝධ වෙන්න මම ලියලා පෙන්නන්නම් ඕක. මේ ජනකයින් මෙන්න වාහකයි කිව්ව ගමන් හිමොග්ලොබින් HB කියලා ගත්තා. අන්න ඒ ඇලීලේ තියෙනවා HB S ඇලීලේ තියෙනවා. මේ වාහකෙක් වාහක මව. තන මවද පියා කවුද කියන එක අපිට හොයන්න බෑ දරුවෝ. එක අවශ්‍ය නැහැ අපිට මේ HB අන්න ඒ අනිත් එක අපිට හම්බ වෙන HB S අන්න. එතකොට මව පියා. පැහැදිලි? දෙන්න මාරුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කියනවා ජනකයින් අන්න. ඊට පස්සේ අපි ජන්මාණු ලියලා බලනවා. ජන්මාණු ලියලා බලනවා මේ එකක් අන්න ඒ කියන ඇලීලේ තියෙන ජන්මාණුවක් මේ අනිත් ජන්මාණු. මේ පැත්තේ
ඒත් එහෙම්මමයි එකක් අනිත් එක අන්න තියෙනවා. දැන් මේ අපිට හම්බ වෙනවා ජනිතයි. බලන්න ගන්න. මෙයා මෙයත් එක්ක යනවා. එතකොට අපිට හම්බ වෙනවා HB මෙතනින් A ගත්තා. මෙතනින් HB A කොහොම එක්කේ නැද්ද? නිරෝගී. පිරිමිද ගෑනුද කියලා කියන්න පුළුවන්ද? බෑ බෑ බෑ. ගෑනුද පිරිමිද කියලා අපිට කියන්න බෑ. පැහැදිලි? එතකොට මෙයා මෙයත් එක්ක යනවා. මෙයාගෙන් එනවා HB A මෙයාගෙන් එනවා HB S කොහොම එක්කේ නැද්ද? මේ වාහකයි. මෙයත් එක්ක යනවා. බලන්න HB S මෙතනින් HB A දෙපැත්ත මාරුණාට කමක් නැහැ. පැහැදිලි? මේත් කවුද? HBS HB A ආවා වාහකයි. මෙයත් එක්ක ගියා HBS ආවා මෙයාගෙනුත් කවුද ආවේ? HBS එනවා. අන්න අපි කියනවා කවුරු කියලාද? රෝගී. අන්න පැහැදිලි. මෙන්න මේ මුහුංකරණයන් කරන්න ඔබට හොඳට හැකියාව තියෙනවා. පැහැදිලි. ඒකයි මම නැවත ලියලා පෙන්නන්නේ ඔබට. ඒතර ඔබත් මාත් එක්ක ලියලා බලන්න. කියපු ගමන් අන්න මේ දෙන්න ගත්තා. අරගෙන ඊට පස්සේ ජන්මානු ටික ගත්තා. ඊට පස්සේ ජන්මානු සංයෝජනය කරලා අන්න ලැබෙන අය කවුද කියන එක අපිට හොයලා බලන්න පුළුවන් වෙයි. ඒතර අන්න අපිට හම්බෙනවා නිරෝගී අයත් හම්බෙනවා, වාහක අයත් හම්බෙනවා, රෝගී අයත් හම්බෙනවා දකින්න පුළුවන් වෙයි. පැහැදිලිද? අන්න ඕක අපි පැහැදිලිව ඕගොල්ලන්ට දාලා තියෙනවා බලන්න. මෙන්න බල. ඔන්න මුහුන් කරන්න. ඒතර මේ මවපියා මම කිව්වා මේ දෙපැත්ත මාරු වෙන්න පුළුවන්. එහෙම වුණා කියලා වෙනසක් හම්බ වෙන්නේ නැහැ. අපි ජනකයින් ගත්තා, ජන්මානු ගත්තා, අන්න ජනිතයින් ටික අපි අරගෙන බලමු. පැහැදිලිද? ඒතර ඔන්න අපි මේ මුහුන්කරණය කරලා බැලුවේ. ඒතර ඔන්න අපිට ඕගොල්ලන්ට පුළුවන් තව පොඩි උත්සාහයක් කරන්න. මොකද්ද? මේ මම මුහුන්කරණය කරලා පෙන්නුවේ වාහක මවක් හා වාහක පියෙකු අතර මුහුම කරලා බැලුවේ. ඔබට පුළුවන් අන්න වාහක මවක් හා රෝගී පියෙක් අතර අන්න මුහුන්කරණයක් කරලා බලන්නත් පුළුවන්. මේ බලන්න. ඔබ කරන්න ඕන එකක් මම එකත් කරලා පෙන්නන්න. මේ අපිට මෙන්න මේ විදිහ එකක් කරන්නත් පුළුවන්. ජනකයි. එතකොට මේ HBA HBS කවුද මේ කවුද මේ වාහකෙක්. එතකොට අපි කියමු ඕන්නම් මෙයා වාහක මවක්. මුහුන්කරණය කරනවා අපි කාත් එක්කද? මේ රෝගී එක්කෙනෙක්. රෝගී එක්කෙනෙක් කියලා කියන්නේ HBS HBS. එතකොට මේ කවුද මේ? රෝගී පියා. පැහැදිලිද? ඔය මුහුමත් අපිට කරලා බලන්න පුළුවන්. එතකොට ඔබ හිතලා ඒවා කරලා බලන්න. අපි ඉගෙනුවා පස්සේ ඔබට ඒකේ ඇප්ලිකේෂන්ස් ටික කරන්න පුළුවන්. පැහැදිලි? ඒක වැඩි වෙන්නේ නැහැ එතකොට. මතකයේ තවත් අන්න අපි එකක් කියලා දුන්නයි පස්සේ දරුවෝ ඊට පස්සේ තව චුට්ටක් එහෙට මෙහෙට වෙනස් කරලා ඒවා අන්න කරලා බලන්න. එතකොට ඔබේ මතකයට වඩා හොඳට මේවා ශක්තිමත්ව අන්න මතකයට යනවා. ඒතර අපි අන්න මේ ජනකයෝ දෙන්න ඊට පස්සේ අපි ජන්මානු ටික ලියලා බලනවා මේ. එකක් HBA අනිත් එක HBS.
මේ පැත්තේ අපිට හම්බෙනෝ කවුද? HBS. දැක්ක? දෙකම එක જાතියනේ ඉතින්. එහෙනම් අපි දෙකක් ලියන්න එකක් ලියාගත්තාම ඇති. දැන් අපි බලමු ජනිතයින් කොයි වගේද? මෙයාත් එක්ක ගියාම අපිට හම්බ වෙනවා HB, මෙයාගෙන් A ආවා, මෙයාගෙන් HBS ආවා. කවුද මේ? මේ වාහකෙක් කියන එක. මේ වාහකෙක් කියන. මෙයාත් එක්ක ගියා. මෙයාගෙන් HBS ආවා, මෙයාගෙන් HBS ආවා. පැහැදිලි? මෙයා රෝගියෙක් කෙනෙක්. පැහැදිලි? අන්න. එතකොට අපි හිතමුකෝ දරුවෝ 5 දෙනෙක් හම්බ වෙනවා කියලා. ඒ 5 දෙනාම එක්ක රෝගී එහෙම නැත්නම් වාහක. ඉතින් මේ වගේ තත්ත්ව ටිකක් භයානකයි. මේ પરම්පරාගත රෝගය ඉවර වෙන්නේ නැහැ එතකොට. මේක මක් වෙනවද? දිගටම પરම්පරාව තුල යනවා. ඒ හේතුව මේ අයගෙන් අන්න උපදින දරුවෝ එක්කෝ වාහකයි එක්කෝ රෝගී. හැබැයි අපි කලින් අපිට හම්බෙච්ච අවස්ථාව අපි බැලුවොත් මේකේ කවුද ඉන්නේ මේ? අන්න. මේ බලන්නකෝ. අපි තේරුම් ගන්න ඕන කාරණාව. අන්න. මේ වාහක අන්න මවකුයි වාහක පියෙකුයි. හැබැයි එතන කවුද ඉන්නේ මේ? නිරෝගී දරුවෝ ඉන්නෝ මේ. අන්න. වාහක අයත් ඉන්නවා හැබැයි රෝගී අයත් ඉන්නවා හැබැයි නිරෝගී අයත් ඉන්නවා. ඉතින් සමහර වෙලාවට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා දරුවෝ 3 දෙනාම නිරෝගී යන්නේ. එහෙම වෙන්න පුළුවන්. දරුවෝ 3 දෙනාම නිරෝගී. එහෙම නැත්නම් ඉතින් දරුවෝ 3 දෙනාම රෝගී වෙන්නත් පුළුවන්. පුළුවන්. පැහැදිලි? ඒ හින්දා අන්න මේ වගේ තත්ත්වයකදී සම්භාවිතාවයක් තියෙනවනේ ආන්න. එතකොට රෝගී දරුවෙක් ලැබීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒතර ඒකට වඩා මේ තත්ත්වය ටිකක් මක් වෙනවද? අන්න බරපතලයි. මොකද්ද වෙන්නේ? ඒ ඇතිවන දරුවෝ අනිවාර්යෙන් එක්ක රෝගී එහෙම නැත්නම් වාහකයි. එද මේ ප්‍රවේණික රෝග පිළිබඳව අපි මක් වෙන්න ඕනද? අන්න සැලකිලිමත් වෙන්න ඕන. අන්න ඔය අපි කතා කරේ එහෙමනම් දැක් ඇති සෛල රක්තහීනතාවය කොහොමද પરම්පරාගත වෙන්නේ කියන එක. ඒතර ඔබට කෙටි සටහනක් ලියන්න විභාගයට දුන්නොත් දරුවනේ මක් කරන්නද? අන්න ඔබට තියෙන්නේ මේ එක මුහුමක් කරලා පෙන්නන්න. එකක් කරලා පෙන්නන්න මේ විදිහට. ආන්න. අර විස්තරේ ලියලා මූලික කාරණා ටික කියලා ඊට පස්සේ එක මුහුම්කරණයක් කරලා පෙන්නන්න. එතකොට ඔබට ලැබෙන්න තියෙන සම්පූර්ණ ලකුණු ටික විභාගෙට ලැබෙනවා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. පැහැදිලිද? අපි යමු එමනම් ඊළඟ රෝගයේ බලන්න. මේ සිස්ටික් ෆයිබ්‍රෝසිස් CYSTIC සිස්ටික් ෆයිබ්‍රෝසිස් කියන එක. ඒතර මේකෙදි අපිට දකින්න හම්බෙන කාරණේ තමයි අපි දන්න අපේ ශ්ලේෂ්මලේ අපේ නාස් මාර්ගය තුල ආහාර මාර්ගය තුල අන්න ශ්ලේෂ්මලේ දකින්න පුළුවන් වෙනවා. ඒතර ශ්වසන මාර්ගයේ අන්න ශ්ලේෂ්මලේ තියෙන අපේ ආරක්ෂාවට තියෙන පැහැදිලි. අන්න අපි ප්‍රතිශක්තිය පාඩමේදී අපි කතා කරනවා මේවා අන්න බාහිර ආරක්ෂණ යාන්ත්‍රණයන් විදිහට. ඒතර මෙන්න මේ ශ්ලේෂ්මලය සාමාන්‍ය ශ්ලේෂ්මලයට වඩා ඝන තත්වයට පත්වීම හා ඇලෙන සුළු බවින් වැඩිවීම අන්න අපි කියනවා මොකක් කියලාද? මේ සිස්ටික් ෆයිබ්‍රෝසිස් කියන රෝග තත්ත්වය. මේකට වග කියන්නේ අලිංග වර්ණ දේහ මත තියෙන නිලීන ජානය. මේකට වග කියන්නේ මේකට හේතු වෙන්නේ අන්න අලිංග වර්ණ දේහ මත තියෙන නිලීන ජානයක් තමයි මේ රෝග තත්ත්වයට හේතු වෙන්නේ. ඒතර ඔන්න ඔයගොල්ලන්ගෙන් අහුවොත් සිස්ටික් ෆයිබ්‍රෝසිස් යනු කුමක්ද කියලා ඔබ කියන්න මේ අලිංග වර්ණ දේහ මත පවතින නිලීන ජානයකින් නැතිවන රෝග තත්ත්වයකි. මේ ප්‍රතිඵලයක් විදියට ශ්ලේෂ්මලය සාමාන්‍ය ස්වභාවයට වඩා ඝන වීම හා ඇලෙන සුළු බවින් වැඩිවීම දකින්න පුළුවන් වෙනවා කියලා. එච්චර. ඔන්න ඔය කාරණේ මතක තියාගන්න රෝග තත්ත්වය. පැහැදිලිද? එතකොට මේකෙදි මේ ශ්ලේෂ්මලය ඝන වුණයි පස්සේ අන්න බලපෑම් ඇති වෙන්න පුළුවන් මේ ශ්ලේෂ්මලය තියෙන තැන්වලට. අග්න්‍යාශය වගේ තැනක ශ්ලේෂ්මලය ඝන වුණොත් අග්න්‍යාශික යුෂය ග්‍රහණියට ගලා ඒමට බලපෑම් ඇති කරනවා. අපේ පෙනහළු වල මේ වැඩේ වුණොත් වායු හෝමාරු ක්‍රියාවලියට බලපෑම් ඇති වෙනවා.
වායු මාරු ක්‍රියාවලියට බලපෑම් ඇති වෙනවා. එහෙනම් මොකද වෙන්න පුළුවන්? අන්න මේවා අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පැලෝපිය නාලය ගන්නකෝ. ඒ කියන්නේ ද්විතීකාණ්ඩ සෛල අන්න ඩිම්බකෝෂ වල ඉඳලා ගර්භාෂය කරා අරන් එන්නේ පැලෝපිය නාලනේ. මේ පැලෝපිය නාල තුල ශ්ලේෂ්මලය ඝන තත්ත්වයට පත් වෙලා ඇලෙන සුළු බවින් වැඩි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒ තුලින් ද්විතීකාණ්ඩ සෛල පරිවහන ක්‍රියාවලියට බාධා ඇති වෙනවා දකින්න පුළුවන්. එතකොට අන විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පැහැදිලි? එතකොට මොකක්ද මේකට හේතු? මොකක්ද මේකට හේතු? අන්න අපි තව චුට්ටක් ගැඹුරට ගියා අපි. එක කාරණාවක් කිව්වනේ. මොකද්ද අපි කිව්වේ? අන්න අලිංග වර්ණ දේහ මත පවතින නිලීන ජානයක් තමයි රෝගයට හේතු වෙන්නේ. ප්‍රතිඵලය ශ්ලේෂ්මලය ඝන තත්වයට පත්වීම හා ඇලෙන සුළු බවින් වැඩි වීම. එතකොට මේ ශ්ලේෂ්මලයේ තියෙන තැන්වල මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ශ්ලේෂ්මලයේ තියෙන තැන්වල ශ්ලේෂ්මලය ඝන වෙනවා, ඇලෙන සුළු බවින් වැඩි වෙනවා. එවිට සාමාන්‍ය ජෛව ක්‍රියා සිදු කර ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා දකින්න පුළුවන් වෙයි. පැහැදිලිද? අන්න. ඒත් අපි ඔය කාරණේ ඉස්සෙල්ලා බලලා මොකද්ද කියන්නේ? ශ්ලේෂ්මලය සාමාන්‍ය ස්වභාවයට වඩා ශ්ලේෂ්මලය අන්න සාමාන්‍ය ස්වභාවයට වඩා මේ ඝන වීම හා ඇලෙන සුළු බව වැඩි වීම අන්න. එක ප්‍රධාන කාරණාව. ඊට පස්සේ කියන්න මෙය අලිංග වර්ණ දේහයක පවතින නිලීන ජානයක් තමයි මේකට හේතුව. පැහැදිලිද? අන්න එතකොට ශ්ලේෂ්මලයේ නිපද වෙන තැන්වල ඒ නිපද වෙන ශ්ලේෂ්මලය ඝන වීමයි ඇලෙන සුළු බව වැඩි වීමයි හින්දා මක් කියන්න පුළුවන්ද මේ? මෙන්න මේවල ප්‍රශ්න ඇති වෙන පුළුවන්. අග්න්‍යාශය, පෙනහැලි, ආහාර ජීර්ණ මාර්ගය නැත්නම් අපේ ආහාර මාර්ගය, ප්‍රජනක ඉන්ද්‍රියන්. පැහැදිලි? මේවල ශ්ලේෂ්මල එකතු වෙලා ශ්ලේෂ්මල එනවත් එක්කම මේවලගේ තන්තුමය බව වැඩි වෙලා ටිකක් එතනමක් කියන්න පුළුවන්ද? අදාළ ඉන්ද්‍රිය අන්න අකර්මණ්‍ය වෙන්නත් පුළුවන්. බලන්න සරල උදාහරණයක්. මේ අපේ ග්‍රහණිය ඔය ග්‍රහණියත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපි දන්නවා ශාක පත්‍රයක හැඩය ගන්න ආන්න මේ මෙන්න මෙහෙම ඉන්ද්‍රියක් කවුද? අග්න්‍යාශය. එතකොට මේ අග්න්‍යාශීක ප්‍රනාලය මේ විදියට යන්නේ පැහැදිලි? එතකොට මෙන්න මෙයා තමයි මේ විදියට පිත්තාශයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ අග්න්‍යාශයේ නිපද වෙන අග්න්‍යාශීක යුෂය මේ බටේ දිගේ අරගෙන එනවා ග්‍රහණියටම. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ අග්න්‍යාශීක ප්‍රනාලයේ තියෙන ශ්ලේෂ්මලය මක් වෙන්න පුළුවන්ද? අන්න ඝන තත්වයට පත් වෙලා ඇලෙන සුළු බවින් වැඩි වුණොත් මෙතන මොනවද? ශ්ලේෂ්මලය ඝන වීම. මොකද්ද වෙන්නේ? ඝන වීම උනායින් පස්සේ අග්න්‍යාශීක යුෂය කොහෙටද? ග්‍රහණියට ගලා ඒමට බලපෑම් ඇති වෙනවා. එම බලපෑම් ඇති වෙච්චාම මොකද වෙන්නේ? ජීර්ණ ක්‍රියාවලිය හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඕක ඔහොම්මම කොහෙද? ප්‍රජනක ප්‍රනාලවල වුණොත්. අන උදාහරණයක් විදිහට මේ බලන්න. මේ පැලෝපීය නාලයෙන් මේ ගර්භාෂය එතකොට මේ පැලෝපීය නාල ඩිම්බ ප්‍රනාල කියලාත් කියන්න පුළුවන්. මේ පැලෝපීය නාලය මේ පැලෝපීය නාලයේ කෙළවර මෙන්න මේ විදියට දකින්න පුළුවන් වෙන්නේ අපිට. එතකොට මේ තියෙන ඩිම්බකෝෂ වලින් එළියට එනවා ද්විතීකාණ්ඩ සෛලමේ. මේ ද්විතීකාණ්ඩ සෛල අන්න මේ විදියට මේ අපේ අතේ තියෙන ඇඟිලි ටික වගේ මොකද වෙන්නේ? ද්විතීකාණ්ඩ සෛල ඇදලා ගන්නවා මේක ඇතුළට. අර පැලෝපියන් ටියුබ් එක දිගේ තමයි ගර්භාෂය දක්වා එන්නේ. එතකොට මේක ඇතුලේ ශ්ලේෂ්මලය ඇලෙන සුළු බව වැඩි වෙලා ඝන තත්ත්වයට පත් වුණොත් මේ ද්විතීකාණ්ඩ සෛල
අපි සාමාන්‍ය ව්‍යවහාර කරනවා ඩිම්බ කියලා. ඩිම්බ නෙවෙයි. ඒක හරි වචන ද්විතීක අණ්ඩ සෛල. ද්විතීක අණ්ඩ සෛලයක් ඩිම්බයක් බවට පත් වෙන්න අන්න ශුක්‍රාණුවක් විනිවිද යාම සිද්ධ වෙන්න ඕන. එහෙනම් මේ ද්විතීක අණ්ඩ සෛලය පරිවහන ක්‍රියාවලියට මොකද වෙන්නේ? බාධා ඇති වෙනවා දකින්න පුළුවන්. පැහැදිලි. එතකොට මේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙන්න පුළුවන් මේ සිස්ටික් ෆයිබ්‍රෝසිස් තත්ත්වය මගින්. කොහොමද ශ්ලේෂ්මලය ඝන වේ? අන්න ඊළඟට තියෙන අපිට ප්‍රශ්නේ. රයිට්, ජානයක් තියෙනවා. පැහැදිලි. නිලීන ජානයක ක්‍රියාකාරීත්වය තමයි හේතු වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය අන්න ශ්ලේෂ්මලය ඝන වෙනවා. ඔව්. කොහෙද මේවා ඝන වෙන්නේ? අග්න්‍යාශයේ, පෙනහළු වල, ජීර්ණ මාර්ගයේ මේ වැඩේ සිද්ධ වෙන්න පුළුවන්. කොහොමද ශ්ලේෂ්මලය ඝන වෙන්නේ? අන්න අපි හොයලා බලනවා කොහොමද ඔය ශ්ලේෂ්මලය ඝන වෙන්නේ? පැහැදිලිද? අන්න මං කිව්වේ මේ නිසා පෙනහැලි ආසාදන වෙනවා. මේ නිසා මොකද්ද වෙන්න පුළුවන්? පෙනහැලි ආසාදනය වෙන්න පුළුවන්. ආන්න පැහැදිලි. දුර්වල ජීර්ණය නැත්තනේ අග්න්‍යාශික විශේෂයෙන් නැත්තම් අදාළ එන්සයිම ටික නෑ ජීර්ණ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ. වඳභාවය පේනවා. අන්න. ඇයි? ද්විතීක අණ්ඩ සෛල පරිවහනය හරියට සිද්ධ වෙන්නේ ප්‍රතිඵලය වඳභාවය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශ්වසන අකර්මණ්‍යතාවයන් අන්න පෙනහළු තුල ශ්ලේෂ්මල එකතු වුණොත් එහෙම පැහැදිලි. පෙනහළු තුල ශ්ලේෂ්මල එකතු වුණොත් එහෙම ශ්වසන අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. අන්න අපි කියනවා මොනවද අපිට කැස්ස එහෙම එන්න එකපාරට ශ්වසන අපහසුතාවයන් එක්කනේ. අන්න කොයිඩ් හැදිච්චාම අපි දැක්කේ අපිට තද කැස්ස එනවා. ඇයි කැස්සක් එන්නේ? හරියට වායු හුවමාරු ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නෑ. අපි කහින්නේ වැඩිපුර වාතය පෙනහළු තුලට මක් කරගන්නද? ඇතුළු කරගන්න. පැහැදිලි. ඒක තමයි අපි බේත් ගන්න ගියාම වෛද්‍යවරයා අපෙන් අහන්නේ කැස්ස තියෙනවද? කැස්ස තියෙනවද කියලා අහපුවාම අන්න ඊට පස්සේ වෛද්‍යවරයා නලාව පිටපැත්තට තියලා බලනවා. පිටට තියලා බලනවා අන්න එහෙම තත්ත්වය වඩා හොඳින් තහවුරු කරගන්න. ඒ කියන්නේ හරියට වායු හුවමාරු ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. අන්න එහෙනම් මොකද වෙන්නේ? ශ්වසන කර්මණ්‍යතාවයන් ඇති වෙනවා දකින්න පුළුවන් වෙයි. දැන් මේකට හේතුව මොකක්ද කියලා හොයලා බැලුවොත් අන්න අපිට එනවා මෙන්න මෙහෙම කාරණාවක්. මේ බලන්න. අන්න මේ තියෙන අපේ ප්ලාස්ම පටලේ. මේ අපේ ප්ලාස්ම පටලේ. අන්න සත්ව සෛලවල ප්ලාස්ම පටලේ. අපි දන්නවා ශ්ලේෂ්මලය නිපද වෙන්නේ සෛල තුලනේ. මෙන්න මේ සෛලේ ශ්ලේෂ්මලය නිපදවන සෛලේ ප්ලාස්ම පටලේ තමයි මම මේ අදලා තියෙන්නේ. ඕක අන්න සෛලයක සීමාකාරී පටලේ විදිහට අපි හඳුන්වන ප්ලාස්ම පටලේ. සෛලයේ පටලේ. අන්න මේක තමයි ප්ලාස්ම පටලේ. මම ওই ප්ලාස්ම පටලේ එක තැනක් අරගෙන ලොකු කරලා ආන ඔබට පෙන්නනවා අර තරල විචිත්‍ර ආකෘතිය. අපි දන්නවා තරල විචිත්‍ර ආකෘතියට අනුව ෆොස්ෆොලිපිඩ ස්තර දෙකක් තියෙනවා. ඒ ෆොස්ෆොලිපිඩ ස්තර අතර ප්‍රෝටීන දකින්න පුළුවන් වෙනවා කියලායි අපි ඉගෙනගෙන තියෙන්නේ. මේ තියෙන නාල ප්‍රෝටීනයක් මේ. ආන්න මේ නාල ප්‍රෝටීනයක් තියෙන්නේ. මේ නාල ප්‍රෝටීනයේ වැදගත් වෙන්නේ ක්ලෝරීන්. ආන්න අරයි යන. එහෙනම් මේ නාලය ක්ලෝරීන් නාලිකා කියලා අපි කියනවා. මේක හරහා යන්නේ ක්ලෝරයිඩ් අයනයන්. පැහැදිලි? ඔන්න ඔය ක්ලෝරයිඩ් නාලිකා තියෙන ප්‍රෝටීනය අපි කියනවා මොකක් කියලාද? CFTR ප්‍රෝටීනය කියලා. CFTR ප්‍රෝටීනය කියලා කියනවා. මොකද CFTR ප්‍රෝටීනය කියලා? Cystic Fibrosis Transmembrane Regulatory Protein. ආන්න වැඩි. මොකද කියන්නේ? Cystic Fibrosis Transmembrane Regulatory Protein කියන එක. එතකොට කවුද මේ ක්ලෝරයිඩ් නාලිකා තියෙන ප්‍රෝටීනයට අපි විශේෂ නමක් කියනවා. මොකද්ද? CFTR ප්‍රෝටීනය. මෙන්න මේ ප්‍රෝටීනයට බලපෑම් ඇති කරනවා කවුද? CFTR ජානය. ආන්න වැඩි. පැහැදිලි? මෙන්න මේ CFTR ජානය Cystic Fibrosis Transmembrane
රෙගියුලේටරි ජීන් එක. මේ ජානයේ දෝෂ සහිත වීම නිසා මෙන්න මේ CFTR ප්‍රෝටීනෙන් මේ නාලය හරහා ක්ලෝරයිඩ් අයන වැඩියෙන් ශ්‍රාවය වෙන. ක්ලෝරයිඩ් වැඩියෙන් ශ්‍රාවය වීමේ ප්‍රතිඵලයක් විදියට ශ්ලේෂ්මලය පැවතුනාට වඩා ගන්න තත්ත්වයට පත්වේ. දැන් ටක් ගාලා අහපව බලන්න. අපි පොඩි නැවත මතක් කිරීමක් කරගමු ලස්සනට. මොකද්ද කරන්නේ? සත්ව සෛලවල ප්ලාස්ම පටලේ ප්‍රෝටීන දකින්න පුළුවන්. ඒවල සමහර ප්‍රෝටීන අපි කියන්නේ නාල ප්‍රෝටීන. ඒවල මධ්‍ය සිදුරක් තියෙනවා. ඒ සිදුරු හරහා ද්‍රව්‍ය හුවමාරුව සිද්ධ වෙනවා. එතකොට මේ ප්ලාස්ම පටලේ තියෙනවා මොනවාද? අන්න ක්ලෝරයිඩ් අයන වලට ගමන් කරන්න පුළුවන් නාලිකා ප්ලාස්ම පටලේ තියෙනවා. එහෙම නාලිකා තියෙන ප්‍රෝටීන වලට අපි කියනවා CFTR ප්‍රෝටීනය කියලා. පැහැදිලි? අන්නේ ප්‍රෝටීනේ නාලය තුලින් තමයි ක්ලෝරයිඩ් අයන ශ්‍රාවය වීම සිද්ධ වෙන්නේ. මේ CFTR ජානයේ දෝෂ සහිත වීමේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? අන්න මේ නාලය තුලින් ක්ලෝරයිඩ් අයන අධිශ්‍රාවයක් සිද්ධ වෙනවා. හයිපර්සික්‍රේෂන් එක. අධිශ්‍රාවයක් සිද්ධ වෙනවා. ප්‍රතිඵලය ඒ ක්ලෝරයිඩ් අධිශ්‍රාවයේ ප්‍රතිඵලයක් විදිහට ශ්ලේෂ්මලය ඝන තත්වයට පත් වෙලා ඇලෙන සුළු බව වැඩි වෙනවා දකින්න පුළුවන්. ඔන්න සිස්ටික් ෆයිබ්‍රෝසිස් පිළිබඳ පූර්ණ විග්‍රහයක් මම ඔබට ඉදිරිපත් කළා. දැන් අපි බලමු ඔකට අදාළ සටහන කොයි වගේද කියලා. මෙන්න බලන්න එහෙමනම්. අපි මෙතෙන්ට මෙන් ශ්ලේෂ්මලයේ සාමාන්‍ය ස්වභාවයට වඩා ඝන වීම හා ඇලෙන සුළු බව වැඩිවීමේ රෝගය. මේ අලිංග වර්ණ දේහයක් මත තියෙන නිලීන ජානයක් හින්දා ඇති වෙන්නේ කියලා කිව්වා. පැහැදිලි? අන්න මේකේ ප්‍රතිඵලය ශ්ලේෂ්මලයේ සාමාන්‍ය ස්වභාවයට වඩා ඝන තත්වයට පත් වෙලා ඇලෙන සුළු බව වැඩි වීම. පැහැදිලිද? මේ හින්දා මොකද වෙන්න පුළුවන්? මේ හින්දා වෙන්න පුළුවන් දේ තමයි අග්න්‍යාශය, පෙනහැලි, ආහාර මාර්ගය, ප්‍රජනක ඉන්ද්‍රයන් තුල ඝන ශ්ලේෂ්මල එකතු වෙලා ඒවල තන්තුමය බව වැඩි වෙලා ඒ ඉන්ද්‍රයන්ට හානි සිද්ධ කරන්න පුළුවන්. මම ඇඳලත් පෙන්නවා ඔබට අන්න එවැනි තැන් දෙකක් ඇඳලා පෙන්නවා. ඒ තමයි අග්න්‍යාශයේ ශ්ලේෂ්මලයේ ඝන වීම නිසා අග්න්‍යාශීක යුෂය පැමිණීමට බාධා ඇති වෙනවා. එවිට ජීර්ණ ක්‍රියාවලිය අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම මම ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නවා මේ බලන්න දරුවන්ට පැලෝපිය නාලය තුල ශ්ලේෂ්මලයේ ඝන වීම නිසා අන ද්විතීක අණ්ඩ සෛලයට ඩිම්බකෝෂයට පැමිණීමට බාධා ඇතිවීමේ ප්‍රතිඵලයක් විදිහට මක් වෙන පුළුවන්ද? වඳභාවය ඇති වෙන්න පුළුවන්. පැහැදිලි? අන්න. එතෙක් අපි කියනවා මොකක් කියලාද? මේ නිසා පෙනහැලි ආසාදන, දුර්වල ජීර්ණය, වඳභාවය යන ආදී ඇති වේ. ප්‍රධාන වශයෙන්ම ශ්වසනයේ අකර්මණ්‍යතාවය ඇති වෙනවා දකින්න පුළුවන්. මෙලෙස ශ්ලේෂ්මලයේ ඝන වීමට හේතු වනුයේ සෛලවල ප්ලාස්ම පටලේ ක්ලෝරයිඩ් නාලිකාවල දෝෂයක් නිසා අතිරික්ත ලෙස ක්ලෝරීන් ශ්‍රාවය කිරීම. ඒ කියන්නේ වැඩිපුර ක්ලෝරයිඩ් අයන එළියට එන එක. අපි කිය හයිපර්සික්‍රේෂන් එකක් ගන්න වැඩි. ප්ලාස්ම පටලේ ක්ලෝරයිඩ් නාලිකාවල දෝෂය ඇති වෙන්නේ මෙන්න ප්‍රෝටීන් එක. මතක තියාගන්න. සිස්ටික් ෆයිබ්‍රෝසිස් ට්‍රාන්ස්මෙම්බ්‍රේන් රෙගියුලේටර්. පැහැදිලිද? සිස්ටික් ෆයිබ්‍රෝසිස් ට්‍රාන්ස්මෙම්බ්‍රේන් රෙගියුලේටර් කියන ප්‍රෝටීන අපි කෙටියෙන් කියනවා කවුරු කියලාද? CFTR ප්‍රෝටීනේ ඇතිවන විපර්යාසයක් නැත්තම් අන්න වෙනස් වීමක් මගින්. ඒ කියන්නේ නාලය විශාල වෙනවා. ඒකෙන් වැඩියෙන් ක්ලෝරයිඩ් එළියට එනවා. ඒ නාලිකාව විශාල වෙන්න හේතු වෙන්නේ අන CFTR ප්‍රෝටීනය වෙනස් වනුයේ CFTR ජානයේ අන්න නිලීන විකෘතියක් නිසා වේ. මොකද්ද? ඒ ජානයේ විපර්යාසයක් නිසා ජානයේ ඇතිවන නිලීන විකෘතියක් හේතු කොටගෙන ප්‍රෝටීනය වෙනස් වෙනවා. ප්‍රෝටීනය වෙනස් වෙන හින්දා ක්ලෝරයිඩ් වැඩියෙන් ශ්‍රාවය වෙනවා. ක්ලෝරයිඩ් වැඩියෙන් ශ්‍රාවය වෙන හින්දා අන්න ශ්ලේෂ්මලයේ ඝන වෙලා ඇලෙන සුළු බව වැඩි වෙනවා දකින්න පුළුවන්. මේක
අපි අරන් බැලුවොත් එහෙම මානව ගහනයක් තුල මේ ප්‍රවේණි දර්ශ හා රූපානුදර්ශ අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම. අපි කිව්වනේ මේකට හේතු වෙන්නේ කවුරු කියලාද? ජානේක නිලීන ඇලීලම. ආන්න එතකොට සිම්පල් C තිබ්බොත් රෝගී. මේ අපිට හම්බෙන රෝගී තත්ත්වය. හැබැයි කැපිටල් C තිබ්බොත් නිරෝගී. ඒ වගේම කැපිටල් C සිම්පල් C තිබ්බොත් අන්න වාහකයි. එතකොට අපිට ඕනනම් හොයලා බලන්න පුළුවන් මේ සිස්ටික් ෆයිබ්‍රෝසිස් පරම්පරාගත වෙන්නේ කොහොමද කියලා. මේ බලන්න. ඒකත් අපිට ලියලා බලන්න පුළුවන් ඕනනම් කොහොම එක්කෙනෙක්ද? අපි තෝරගන්නවා දෙන්නේ. මේ සඳහා අන්න රෝගී කෙනෙක් හා පැහැදිලි රෝගී මව හා වාහක පිය. එතකොට රෝගී මවක් කියලා කියන්නේ යාළඟ තියෙන සිම්පල් C. වාහක පියෙක් කියලා කියන්නේ කැපිටල් C සිම්පල් C. එතකොට මේ ජනකයි. මෙන්න ජන්මාණු අපිට ගන්න පුළුවන්. සිම්පල් C දෙකම සිම්පල් C නේ. අන්න. මෙතන කැපිටල් C එකක් සිම්පල් C තවත් එකක්. එතකොට මෙයාත් එක්ක ගිහිල්ලා අපිට පුළුවන් කැපිටල් C සිම්පල් C කොහොම එක්කෙනෙක්ද? වාහක දරුවෙක් හම්බ වෙන්නේ. අනිත් එක මෙයාත් එක්ක ගියාම සිම්පල් C රෝගී දරුවෙක් හම්බ. ඔන්න ඔහොම මුහුමක් කරලා බලන්නත් පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? ඔය අපි පැහැදිලිව සාකච්ඡා කරලා අවසන් කරේ එහෙමනම් අන්න සිස්ටික් ෆයිබ්‍රෝසිස් කියන රෝග තත්ත්වය පිළිබඳවයි සාකච්ඡා කරලා අවසන් කරේ. අන්න මේ ප්ලාස්ම පටලේ දෝෂය ඇති වෙලා තියෙන හැටි. එතකොට මතක තියාගන්න මේ නන් දෙක. අන්න එකක් තමයි සිස්ටික් ෆයිබ්‍රෝසිස් ට්‍රාන්ස්මෙම්බ්‍රේන් රෙගියුලේටරි ප්‍රෝටීන් කියන එක. ඔබට සිංහලෙන් ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රෝටීනය වෙනස් කරන්න හේතු වෙන්නේ මෙන්න මේ CFTR ජානේ නිලීන විකෘතියක් මගින් තමයි යන්න මේ ප්‍රෝටීනය වෙනස් වීම සිද්ධ වෙන්නේ. පැහැදිලිද? අන්න. එතකොට මේ වාහක දෙමව්පියන්ගේ නිලීන ජානය සහිත ජන්මාණු හා වීම නිසා රෝගී දරුවන් ඇති වේ. අපි ඇඳලා පෙන්නුවා කොහොමද ඒක වෙන්නේ කියන කාරණේ පිළිබඳ. පැහැදිලිද? මේ අන්න බල. ඔය තව මුහුම්කරණයක් දීලා තියෙනවා. වාහක මවක් වාහක පියෙක්. දෙන්නම වාහකයි. අන්න. මම ඉස්සෙල්ලා ගත්තේ කෙනෙක් රෝගී අනිත් එක්කෙනා වාහකයි. මේ දෙන්නම මවයි පියයි දෙන්නම වාහකයි. එහෙමනොත් එහෙම දරුවෝ 150ක් වාහක අය හම්බෙනු. අන්න. පැහැදිලි? මෙතන මේ රෝගී දරුවොත් හම්බෙනු, වාහක දරුවොත් හම්බෙනු. ඊට අමතරව මෙතන මේ නිරෝගී දරුවොත් තියෙනවා. ඕගොල්ල මේවා ආපහු ලියලා බලන්න. කොහොමද මේක එන්නේ කියලා. ඒතර මේ වාහකයි කියන්නේ කැපිටල් C සිම්පල් C. මෙතනත් කැපිටල් C සිම්පල් C. එහෙමනම් අපිට හම්බෙනවා නිරෝගී අයත් ඉන්නෝ, රෝගී අයත් ඉන්නෝ, වාහක අයත් ඉන්නෝ. එතකොට නිරෝගී අය 25ක් ඉන්නෝ, රෝගී අයත් 25ක් ඉන්නෝ, වාහක දරුවෝ 50ක් අපිට හම්බ වෙයි. පැහැදිලි? ඊට පස්සේ අපි යන්නේ ඊළඟ ප්‍රවේණි විද්‍යා මූල ධර්මයේ බලන්. ඒ තමයි මේ අපිප්‍රවේණීය කියන කාරණය. මේ අපිප්‍රවේණීය කියන කාරණය අපි හොයලා බලන්න යන්නේ. බලන්න මොකද්ද අපිප්‍රවේණී? පැහැදිලි? පැහැදිලිද? එපිජෙනසිස් කියලාත් කියනවා ඕක. අපිප්‍රවේණීය ජීවියෙකුගේ DNA අණුපිළිවෙල හෝ ප්‍රවේණික කේතය හැර වෙනස් සාධකයක් මගින් රූපානුදර්ශයේ යම් යම් ලක්ෂණ පාලනය කරන ආකාරය අධ්‍යයනය කිරීම අපිප්‍රවේණී. අපිට හම්බෙන්නේ වෙනස් කාණ්ඩ නෙමේවා. වෙනස් එකක්. ජීවියෙකුගේ DNA අණුපිළිවෙල හෝ ප්‍රවේණික කේතය හැර
වෙනත් සාධකයක් මගින් අන්න රූපානුදර්ශයක යම් යම් ලක්ෂණයක් පාලනය කරන ආකාරය අධ්‍යයනය කිරීම අපි ප්‍රවේණි. අපි මෙච්චර වෙලා සාකච්ඡා කරේ මේ ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරන්නේ මොනවලින්ද? ජානවලින්නේ. එතකොට ජානයක අපි දන්නවා නියුක්ලියෝටයිඩනේ තියෙන්නේ. නැත්නම් නයිට්‍රජනීය භස්මනේ තියෙන්නේ. එතකොට මෙන්න මේ නියුක්ලියෝටයිඩ අණුපිළිවෙලක් එමත් නැත්නම් නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙලක් තමයි අපි කියන්නේ ජානයක් කියලා. එතකොට ඔය ජානයක් නියුක්ලියෝටයිඩ අණුපිළිවෙලක් භස්ම අණුපිළිවෙලක් තියෙනවා. හැබැයි මේ අපි ප්‍රවේණීය කියලා කියන්නේ මෙන්න මේ ජානේ එහෙම්මම තියෙනවා. හැබැයි ඒකට වෙනස් සාධකයක් බලපෑම හේතු කොටගෙන දැන් චුට්ටක් හොඳට කල්පනා කරන්න ඕන. ලක්ෂණ තීරණය කරන්න ජාන මගින්. හැබැයි ජානයක නියුක්ලියෝටයිඩ ටික තියෙනවා. එහෙමත් නැත්නම් නයිට්‍රජනීය භස්ම තියෙනවා. ඒකට වෙනස් සාධකයක් බලපෑම හේතු කොටගෙන අදාළ රූපානුදර්ශය ඉස්මතු වෙන්නේ නැහැ. පැහැදිලි? ඒ කියන්නේ අදාළ රූපානුදර්ශය වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒකට කියනවා නම හරි. මොකද්ද කියන්නේ? අපි ප්‍රවේණීය. මේ අභිබවා යන. දැන් ප්‍රවේණීය කියලා කියන්නේ අන්න ලක්ෂණ තීරණය කරන එකනේ. ලක්ෂණ පාලනය කිරීම අපිට හම්බ වෙයි. ඒතර මේකෙදි වෙන්නේ ජානයක නියුක්ලියෝටයිඩ වලට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි මෙච්චර වෙලා ඉගෙන ගත්ත කාරණාවල තිබුණේ මේ ඇලීල වෙනස් වෙනවා. ප්‍රමුඛ ඇලීල මගින් තමයි ලක්ෂණ තීරණය කරන්නේ. නිලීන ඇලීල වලට ලක්ෂණ තීරණය කරන්න බෑ. ප්‍රමුඛ ඇලීල වලට පුළුවන් නිලීන ඇලීල යටපත් කරලාන්න මක් කරන්නද? ඉස්මතු වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී නිලීන ඇලීල යටපත් වෙන්නේත් නැහැ. පැහැදිලි. එතකොට අපි කිව්වා සහ ප්‍රමුඛතාවය කියලා. ඒ බිරුදුර ගණේ ගන්නකො. ආන්න. එහෙම ඒවා ගැනත් අපි සාකච්ඡා කරලා අවසන් කරා. දැන් මෙතනදී කියන්නේ ජානයක නියුක්ලියෝටයිඩ ටික හැමම තියෙනවා. හැබැයි ඒ වලට වෙනත් බලපෑමක් හේතු කොටගෙන අදාළ රූපානුදර්ශය වෙනස් වෙන්න පුළුවන්. ඒතර මෙතනදී වෙන්නේ අන්න අපි කියන ඔය කියන මූලික කාරණාවකට අපි එනවා. අපිට මේකෙදි මේ ඕන වෙනවා අනුක ජීව විද්‍යා පාඩමෙන් පොඩි කොටසක් එළියට ගන්න. ඒ තමයි අපිට හොයාගන්න වෙනවා මේ උපරෝණ කියන ඒවා. උපරෝණ කියන ඒවා. උපරෝණ කියලා කියන්නේ මේ ඥාන සමූහයක් උපරෝණයක් කියලා කියන්නේ. එතකොට මේකේ තියෙනවා මේ A B C D E අන්න. ඔන්න ඔය උපරෝණයක අපිට හම්බෙන එකක් තමයි මේ ප්‍රධාන කාණ්ඩ 3ක් දකින්න පුළුවන් වෙනවා. මෙන්න බලන්න ඕක මම ඕගොල්ලන්ට දීලා තියෙනවා ඕක. මෙති උපරෝණයක මෙන්න මේ විදිහේ කොටස් 3ක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රොමෝටර් එකක් තියෙනවා. ප්‍රාරම්භක ප්‍රදේශයක් තියෙනවා. ඊට අමතරව ඔපරේටර් එකක් තියෙනවා. පාලක ප්‍රදේශයක් තියෙනවා. ව්‍යුහමය ඥාන දකින්න පුළුවන් වෙනවා මේක. එතකොට උපරෝණයක් කියලා කියන්නේ මේ ඥාන සමූහයක්. ඔක්කොටම තමයි මම උපරෝණය කියලා දාලා තියෙන්නේ. මේක අනුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජන DNA තාක්ෂණයේ පාඩමේ ඉගෙන ගන්න තියෙන එකක්. හැබැයි මෙතෙන්ට අපිට ඕන වෙයි. එතකොට මේ උපරෝණයක ප්‍රධාන කොටස් 3ක් දකින්න පුළුවන් වෙනවා. එකක් ප්‍රාරම්භක ප්‍රදේශයක්, ප්‍රොමෝටර් එකක් තියෙනවා. පාලක ප්‍රදේශයක්, ඔපරේටර් එකක් තියෙනවා. ඒක තමයි ඔපරේට් කරන්න මේ ඥාන ටික. ඊට අමතරව ව්‍යුහමය ඥාන තියෙනවා A B C D E දිගටම තියෙන්න පුළුවන්. පැහැදිලි. ඔය අපි ප්‍රවේණියේදී මේ එපිජෙනටික්ස් වලදී අපිට හම්බෙන කාරණාව තමයි මෙන්න මේ ප්‍රොමෝටර් එකට
මෙන්න මේ ප්‍රමෝටර් එකට මේ කියන්නේ ප්‍රාරම්භක ප්‍රදේශයට මෙන්න මේ කොටසට මෙතිල් කාණ්ඩයක් මේකට මක් වෙන්න පුළුවන්ද? මෙතිල් කාණ්ඩයක් මෙන්න මෙතෙන්ට මෙතිල් කාණ්ඩයක් මිතයිල් කාණ්ඩයක් මිතයිල් මෙතිල් කාණ්ඩයක් එකතු වීම වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔතනින් මෙතිල් කාණ්ඩයක් ඉවත් වීම වෙන්නත් පුළුවන්. ඒතර මෙතිල් කාණ්ඩයක් එකතු වීම මෙතිල්කරණය මං කිව්වේ ලක්ෂණ තීරණය කරන්න ජානයකින්. හැබැයි ජානයකට මොකද වෙන්න පුළුවන්? වෙනස් සාධකයක් බලපෑම් ඇති කරන්න පුළුවන්. කවුද එතකොට බලපෑම් ඇති කරන්නේ? මෙතිල් කාණ්ඩ. එතකොට අන්න මෙතිල්කරණය වෙන්නත් පුළුවන්. මේ මෙතිල් කාණ්ඩේ ඉවත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි ඒකට කියනවා මෙතිල් හරණය වෙන්න පුළුවන්. මෙතිල් හරණය වෙන්න පුළුවන්. කොටසක් එකතු වෙන්න පුළුවන් මෙතිල්කරණයක්. එමත් නැත්නම් ඉවත් වෙන්න පුළුවන්. අපි කියනවා මොකක් කියලාද? මෙතිල් හරණයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? අදාළ ලක්ෂණයේ ඉස්මතු වීමට බලපෑම් ඇති වෙනවා. එතකොට මේකෙදී අපි කරන්නේ මෙන්න මෙයා ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා තමයි මේ වැඩේ ඍජුවම දායක වෙන්නේ. මොකද ප්‍රෝටීන තමයි මේවා මේ සියල්ල වෙනස් කරන්නේ. එතකොට ප්‍රෝටීන් සංශ්ලේෂණේ අන්න ප්‍රතිලේඛනය හා පරිවර්තනය කියලා පියවර දෙකක් අපිට හම්බ වෙනවා. දිග කතාවක්. කෙටියෙන් කිය. ප්‍රතිලේඛනය හා පරිවර්තනය කියලා පියවර දෙකක් දකින්න පුළුවන් වෙනවා. එතකොට ඒ සඳහා මේ උපරෝණ දායක වෙනවා. මේකෙන් අපි ඊට පස්සේ අන්න mRNA පිටපතක් හදාගන්න. mRNA පිටපතක් හදාගෙන ඒ mRNA පිටපත අපි අරගෙන යනවා රයිබෝසෝම ළඟට ගෙනහිල්ලා ඇමයිනෝ අම්ල එකතු කරලා ප්‍රෝටීන සෑදීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ ප්‍රමෝටර් එකට බලපෑම් ඇතිවීම හින්දා අන්න ජාන වලින් මොනවාද ප්‍රෝටීන් සංශ්ලේෂණයට බලපෑම් සිද්ධ වෙලා අදාළ රූපානුදර්ශමක් වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒකට මෙතිල් කාණ්ඩ එකතු වීම නැත්තම් මෙතිල්කරණය එමත් නැත්තම් ඉවත් වීම මෙතිල් හරණය බලපෑම් ඇති කරන්න පුළුවන්. දැන් මෙන්න වැඩේ අපි කිව්වා. දැන් බලන්න මෙන්න ජීවියෙකුගේ DNA අණුපිළිවෙල හෝ මං කිව්වේ ඒකට බලපෑම් ඇති වෙන්නේ නැහැ මේ DNA අණුපිළිවෙල හෝ ප්‍රවේණික කේතය හැර වෙනස් සාධකයක් මගින් අන්න වෙනස් සාධකයක් මං කිව්වේ අර මෙතිල් කාණ්ඩය රූපානුදර්ශයේ යම් ලක්ෂණ පාලනය කරන ආකාරය අධ්‍යයනය කිරීම අපි ජාන ප්‍රවේග කියන්නේ. පැහැදිලි? මොකද්ද කියන්නේ? DNA අණුපිළිවෙල හෝ ප්‍රවේණික කේතය හැර වෙනස් සාධකයක් මගින් අන්න මොනවද? රූපානුදර්ශයක යම් ලක්ෂණයක් පාලනය කරන ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම. ඒතර අපිජාන ප්‍රවේණිය නැත්නම් අපි ප්‍රවේණිය කියන්නේ මොකක්ද කියලා උත් අපි කියනවා අන්න DNA අණුපිළිවෙල හෝ ප්‍රවේණික කේතය හැර වෙනස් සාධකයක් මගින් යම් රූපානුදර්ශයක් පාලනය කරන ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම. පැහැදිලිද? මේකෙදි ප්‍රවේණි දර්ශය වෙනසක් වෙන්නේ නැහැ. ජාන වෙනස් වෙන්නේ නැහැ. හැබැයි රූපානුදර්ශය වෙනස් වෙනවා. ප්‍රවේණි දර්ශය වෙනස් වීමකින් තොරව අන්න රූපානුදර්ශය වෙනස් වෙනවා. මේකට දායක වෙන්නේ මෙතිල් කාණ්ඩයක් එකතු වීම. කවුද මේ වල්දර්ශ කියලා කියන්නේ? මේ ඩොමස්ටික් එක, ඔරිජිනල් එක. ඒකට එයාට මෙතිල් කාණ්ඩයක් එකතු වීම හෝ ඒකට අපි කියනවා මෙතිල්කරණය. එමත් නැත්නම් මෙතිල් කාණ්ඩයක් ඉවත් වීම අපි කියනවා මෙතිල් හරණය මගින් DNA අණුපිළිවෙලේ නියුක්ලියෝටයිඩ විකරණය වීම සිදු නියුක්ලියෝටයිඩ මක් වෙනවද? වෙනස් වීම සිද්ධ වෙනවා. DNA වල මෙතිල්කරණයේදී බොහෝ විට මෙතිල් කාණ්ඩය ඔය සයිටොසීන් බස්මයට සයි වෙනවා. මේ මෙතිල් කාණ්ඩය ගිහිල්ලා මක් වෙනවද? මේ CS3 කියන එක අපි දන්නවා නියුක්ලියෝටයිඩ වල අන්න ඇඩිනීන්, ගුවැනීන්, සයිටොසීන් තියෙනවා. කාටද?
අන්න සයිටොසීන් රිප්ලේස් කරනවා. එතකොට සයිටොසීන් තියෙන තැනට කවුද කියලා සම්බන්ධ වෙන්නේ? මෙතිල් කාණ්ඩය සම්බන්ධ වෙනවා දකින්න පුළුවන්. අන්න. පැහැදිලිද? මෙලෙස සමහර ජානවල මෙතිල් කාණ්ඩයේ සවිවීම එම ජානය ක්‍රියාත්මක වීම නැවතීම. ඒක ජානය ස්විච් ඕෆ් කරලා දාන්න. ජානයේ ක්‍රියාත්මක වීම නතර කරන්න පුළුවන්. හැබැයි සමහර විට නමුත් සමහර ජානවල මෙතිල් කාණ්ඩය සම්බන්ධ වීම එම ජානයේ ප්‍රකාශය වැඩිවීමටත් හේතු වෙනවා. ජානය ස්විච් ඕන් වෙන්නත් පුළුවන්. පැහැදිලිද? ජානයක් ආරම්භ කරන ස්ථානයේ ප්‍රොමෝටර් ලෙස හඳුන්වන විශේෂ භස්ම අනුපිළිවෙලක් සහිත කලාපයක් පවතී. මම පෙන්වුවේ ඔයගොල්ලන්ට. මොකක්ද රුමිති? මේ ඔපරෝණ එක තියෙනවා මොකද්ද? ප්‍රොමෝටර් එකක් තියෙනවා, ඔපරේටර් එකක් තියෙනවා. ඒ වගේම අන්න ජාන ටික තියෙනවා. එහෙනම් අපි කොහොමද කියලාද? ප්‍රොමෝටර් එකක් දකින්න පුළුවන් වෙන. බලන්න. මොකද්ද කියන්නේ? සමහර ජානවල එම ස්ථානයේ අන්න අපි කොහොමද කියලාද? ජානයක් ආරම්භ කරන ස්ථානයේ ප්‍රොමෝටර් ලෙස හඳුන්වන විශේෂ භස්ම අනුපිළිවෙලක් සහිත කලාපයක් පවතී. සමහර ජානවල එම ස්ථානයට මෙතිල් කාණ්ඩයක් බැඳුණු විට ප්‍රතිලේඛනය මගින් mRNA පිටපතක් සෑදීම වැළකේ. මේ බලන්න. දැන් අපි දන්නේ එකනේ. මොකද්ද අපි දන්නේ? මේ සෛලේක න්‍යෂ්ටිය. අපි දන්නවා න්‍යෂ්ටිය ද්විත්ව පටලමයයි මේ. මේ බොහොම සරලව කියන්නේ ඒකත් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ DNA අණුවක් ප්‍රෝටීන සංශ්ලේෂණයේදී DNA මේ විදියට පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකකට වෙන් වෙනවා. වෙන් වෙනකොට මේ තියෙන්නේ භස්ම ටික. ඇඩෙනින් තිබ්බනම් මේ තයමින්. ගුවැනින් තිබ්බනම් මේ සයිටොසීන්. සයිටොසීන් තිබ්බනම් අනිත් දාමේ අර හයිඩ්‍රජන් බන්ධන ටික කැඩලා තමයි වෙන් වෙන්නේ. මේක අපි මූලික කාරණාවක් විදිහට අපි සෛල විද්‍යාවේදී ඉගෙන ගන්නවා. මූලික එකක් විදිහට. සයිටොසීන් පස්සේ මේක ගැඹුරින් අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජන DNA තාක්ෂණය යටතේ ප්‍රෝටීන් සංශ්ලේෂණය මැනවින් ඉගෙන ගන්න. පැහැදිලි. ඒක බොහොම සංකීර්ණ. හැබැයි බොහෝ දරුවෝ ඒ අන්තිම පාඩම් ටික චුට්ටක් අතපසු කරලා දානවා. එහෙම කරන්න එපා. ඒවා ලේසි. පොඩක් හිතලා අවබෝධයෙන් කරගන්න ඕනේ ඒවා. අතපසු කරගන්න එපා. සයිටොසීන් නම් තියෙන ගුවැනින් තියෙන. මේ තයිමින් නම් තියෙන ඇඩෙනින් තියෙන. එතකොට මේ භස්ම මේ විදිහට දහස් ගාණක් අර පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක වෙන් වෙලා අයින් වෙනවා. දැන් මොකද වෙන්නේ උතෙන්ට? අන්න උතෙන්ට අන්න මේකෙන් පිටපතක් ගන්න mRNA එකක් කියනවා. කවුද මේ mRNA? පැහැදිලි. එතකොට මේ අපි මෙයාගෙන් පිටපතක් ගත්තොත් එහෙම ඇඩෙනින් ඒකේ මේ දාම දෙක අන්න අපි එකක් අච්චු දාමයක් කියලා කියනවා. ඇඩෙනින් නම් mRNA වල ඇඩෙනින් නම් තයමින්, තයමින් RNA වල නැහැ. ඒ හින්දා යුරැසින්. බලන්න මතක් වෙනවද කියලා. ගුවැනින් නම් සයිටොසීන්, සයිටොසීන් නම් ගුවැනින්, තයමින් නම් ඇඩෙනින්. ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා පණිවිඩ සපයන්නේ න්‍යෂ්ටියනේ. න්‍යෂ්ටිය තුල තමයි යන්න ප්‍රවේණික කේතේ තියෙන්නේ. ඒවා තියෙන්නේ DNA අණු. DNA වලට න්‍යෂ්ටියෙන් එළියට යන්න බෑ. ඒ හින්දා අපි mRNA එකක් හදලා අර DNA වල තියෙන පණිවිඩේ අපි mRNAට කියනවා මෙන්න මේ පණිවිඩය අරගෙන යන්න රයිබෝසෝම දක්වා කියලා. mRNA වලට පුළුවන් මේ න්‍යෂ්ටියේ සිදුරු තුලින් එළියට යන්න. mRNA න්‍යෂ්ටියේ සිදුරු තුලින් එළියට ගිහිල්ලා අන්න මේක යනවා රයිබෝසෝම දක්වා ගමන් කරනවා. පැහැදිලි. ඊට පස්සේ අපි දන්නවා tRNA මගින් ඇමයිනෝ අම්ල අරගෙන එනවා. අරන් ඇවිල්ලා මේක තුලින් යනකොට අන්න ඇමයිනෝ අම්ල පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳිලා පොලිපෙප්ටයිඩ් දාම හැදෙනවා දකින්න පුළුවන්. ඕකනේ සාමාන්‍ය සරලම සංසිද්ධිය. ඒක අපිට ප්‍රමාණවත් මෙතෙන්ට. මොකක්ද කියන්නේ? මෙතේ
එතකොට අපි කිව්වා සමහර ජානවල එම ස්ථානයට මෙතිල් කාණ්ඩයක් බැඳුණු විට ප්‍රතිලේඛනය මගින් mRNA අණුවක් පිටපත් වීම වැළකෙනවා. DNA වලින් mRNA අණුවක් හදන එක තමයි ප්‍රතිලේඛනය කියලා කියන්නේ. මොකද ප්‍රෝටීන් සංශ්ලේෂණයේ පියවර දෙකයි ප්‍රතිලේඛනය පරිවර්තනය කියන පියවර දෙක. එතකොට මේ ප්‍රතිලේඛනය වීමක් වෙනවද? එම නිසා ප්‍රවේණි දර්ශය තිබියදී අදාළ රූපාණු දර්ශය ඇති නොවේ. මොකද වෙන්නේ? ප්‍රවේණි දර්ශය තියෙනවා. හැබැයි රූපාණු දර්ශයට බලපෑම් ඇති වෙලා රූපාණු දර්ශය එළියට එන්නේ නැහැ. ප්‍රවේණික කේතේ තියෙනවා. කිසි ගැටලුවක් නැහැ DNA වල අන්න ජානයට අදාළ භස්මානුක්‍රමය එහෙම්මම තියෙනවා. හැබැයි මොකද වෙන්නේ? අර ප්‍රොමෝටර් එකට මෙතිල් කාණ්ඩයක් බැඳීමේ ප්‍රතිඵලයක් විදියට අදාළ රූපාණු දර්ශය ඉස්මතු නොවෙන්න පුළුවන්. පැහැදිලිද? අපිජාන ප්‍රවේණිය සඳහා සාධක දෙකක් හේතු වෙන්න පුළුවන්. එකක් තමයි යන්න දෙමව්පියන්ගෙන් පැමිණෙන ආවේනික සංඥා. දෙමව්පියන්ගෙන් ආපු සංඥා හේතු වෙන්න පුළුවන්. අනිත් එක තමයි පරිසර සාධක හේතු වෙන්නත් පුළුවන්. පැහැදිලිද? මොකද්ද වෙන්නේ? අර මෙතිල් කාණ්ඩයක් එකතු වීම නැත්නම් මෙතිල්කරණය, එමත් නැත්නම් මෙතිල් කාණ්ඩයක් ඉවත් වීම නැත්නම් මෙතිල් හරණය, ඒක මගින් mRNA පිටපත් වීමේදී බලපෑම් ඇතිවීමට දෙමව්පියන්ගෙන් ආපු ආවේනික සංඥා හේතු වෙන්නත් පුළුවන්. ඒ වගේම පරිසර සාධක වලින් පැන නගින සංඥා හේතු වෙන්නත් පුළුවන්. ඒතර ඔබ කියන්න අපි ප්‍රවේණිය සඳහා හේතු වන සාධක දෙක මොකක්ද කියලා ඇහුවොත් ඔබ කියන්නේ එකක් ආවේනිය දෙමව්පියන්ගෙන් පැමිණෙන අන්න ආවේනික සංඥා, අනිත් එක තමයි පරිසර සාධක වලින් පැන නගින සංඥා. බලන්න. එතකොට මේ ආවේනික සංඥා දෙමව්පියන්ගෙන් ලැබෙන අතර අපි දන්නවා පරිසර සංඥා මේ පරිසරයෙන් ලැබේ. මේ පරිසර සාධක තමයි මෙන්න මේවා මේ. එකක් මොකද්ද? දූෂිත පරිසරය. ඒ වගේම අපි ගන්න ආහාර. පැහැදිලි. අපි ගන්න ආහාර. ඒ වගේම සමහර ඖෂධ. ඒ වගේම මත්ද්‍රව්‍ය සහ මානසික ආතතිය හේතු වෙන්න පුළුවන්. එතකොට ආවේනික සංඥා නම් දෙමව්පියන්ගෙන් ආපු ඒවා ජාන වලින් ආපු ඒවා ඒ හින්දාම මෙතිල්කරණය හෝ මෙතිල් හරණය වෙලා මකෙන බලන්ද මේ ප්‍රතිලේඛනයේදී mRNA පිටපත් නොවෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කියන පරිසර සාධක මොනවාද? දූෂිත පරිසරය, ආහාර. පැහැදිලි. අපි දන්නවා ආහාර වලට විවිධ විස ද්‍රව්‍ය එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඖෂධ විසයි. අපි රෝග සඳහායි ඖෂධ පාවිච්චි කරන්න. ඒ අපිට රෝගයේ ආරක්ෂා වෙන්නයි ඖෂධ පාවිච්චි කරන්න. එහෙනම් ඖෂධ හොඳ જાතියක් නෙවෙයි. එහෙනම් මේ ඖෂධ වලින් ওই බලපෑම් වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය කොහොමඩත් අපිට හොඳ නැහැ. ඊළඟ තමයි අපි විසින් නැති කරගන්න තත්ත්වයක්. ඉතින් අපි ආහාර අපිට දූෂිත පරිසරය අපිට යම් ප්‍රමාණයක් පාලනය කරගන්න පුළුවන්. අපිට තනියම කරගන්න අමාරු එක. ආහාර අපිට හදාගන්න පුළුවන්. හැබැයි සියල්ල අපිට කරගන්න බෑ. ඖෂධ නොගෙන ඉන්න බෑ අපිට. ඖෂධ ගන්න වෙනවා. හැබැයි අපිට පුළුවන් මොනවාද? මත්ද්‍රව්‍ය භාවිතය අපිට වළක්ව ගන්න පුළුවන්. හැබැයි ඊළඟ කාර්යය තමයි අපිට වළක්ව ගන්න පුළුවන් එකක් තමයි මානසික ආතතිය. අපි දන්න එකක් තමයි ජීවිතය හදාරන දරුවෝ මානසික ආතතිය රෝග බොහොමයක් සඳහා හේතු වේ. දියවැඩියාව, අධික රුධිර පීඩනය, මෙන්න මේ කියන රෝග ඇතුළුව ප්‍රධාන රෝග බොහොමයක් සඳහා මේ මානසික ආතතිය කියන සාධකයේ බලපාන හින්දා තමයි අපි කියන්නේ මේ විභාග සඳහා අනවශ්‍ය බීතිකාවල් හදා ගන්න හොඳ නැහැ. ඉගෙන ගන්න එක ආසාවෙන් කරන්න. අපි ඉගෙන ගන්න ආසාවෙන්. වෙන එකකට නෙවෙයි. අපි ආසාවෙන් ඉගෙන ගන්න. අපි ආසාවට ඉගෙන ගන්නේ මොකටද? අපේ ඉලක්ක අරමුණු ඉටු කරගන්න. ඒක අපි කැමැත්තෙන් කරා. අපි කැමැත්තෙන් කරන්නේ. මට එහෙම ආසාවක් තියෙනවා වෛද්‍යවරයෙක් වෙන්න. මට හරි ආසාවක් තියෙනවා විශ්වවිද්‍යාලයන්. ඒ හින්දා මම මහන්සි වෙලා වැඩ කරනවා. නැත්නම් අම්මා කියන හින්දාවත් තාත්තා කියන හින්දාවත් ගුරුවරු කියන හින්දාවත් නෙවෙයි. මට තියෙනවා ඉලක්කයක්. මං කැමති අනාගතේ මම කරන්නද? අන්න වෛද්‍ය ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා වෛද්‍යවරයෙක් වෙලා අන්න ජීවත් වෙන්න මම ආසයි. ඒ කියන ඒ වටිනාකමට මම කැමති. නැත්නම් මම කැමති වෛද්‍ය විද්‍යාලයන්, නැත්නම් මම කැමති විශ්වවිද්‍යාලයන්. ඒ නිදහසට මම කැමති. මොකක්කෝ සාධකයක් පදනම් කරගෙන අපිට ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ ආතතිය කියන සාධකයක් එන්නේ නැද්ද? ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ.
අපි දන්න සරලම කාරණය තමයි බොහෝ දේ සඳහා මානසික ආතතිය හේතුව. පැහැදිලි ළමයි විභාගවලට ගිහිල්ලා විභාගය අසාර්ථක කරගන්නෙත් මොකක්ින්දද? එක ප්‍රධාන සාධකයක් ළමයි විභාගෙට දාගෙන තියෙන අනවශ්‍ය භීතිය. පැහැදිලි. ඒ හින්දා හොඳට වැඩ කරපු ළමයි විභාගෙදී අසාර්ථක වෙන්න පුළුවන් ඔය කියන කාරණෙත් එක්ක. ඉතින් මේක හරි නිදහසේ කරන්න ඕන එක. අපි මේ උගන්වන්නේ බොහොම නිදහසේ. අපි මේ බොහොම නිදහසේ උගන්වනවා වගේ ඕගොල්ලත් ආසාවෙන් අන්න ඉගෙන ගන්නවා. එතකොට විෂය හොඳට මතක හිටිනු අපි විභාගෙට ලියනවා. විභාගේ සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියන එක අපි දන්නේ නැහැ. අපි අපිට පුළුවන් උපරිමය කරලා එනවා එච්චර. ප්‍රතිඵලය ආවයින් පස්සේ අපි ඒක බාර ගන්නවා. රයිට්. අන්න ඒකට ඒකක් මන් තියෙන එච්චර. විභාගය අසමත් නම් ඒත් කරන්න දෙයක් නැහැ. අපි අපිට කරන්න පුළුවන් උපරිමය අපි අන්න විෂය සම්බන්ධයෙන් කරලා තියෙනවා කියන එක. යන්න සමහර අපි ප්‍රවේණික බලපෑම් නිසා මෙන්න මේ මං කිව්වේ ඒකනේ. පිළිකාවලට මඟ පාදන සමහර අපි ප්‍රවේණික සාධක හේතුයින්ද අන්න පිළිකාවලට මඟ පාදන සුදුසු නැති නුසුදුසු ඥාන ප්‍රකාශනය සිද්ධ වෙන්න පුළුවන්. පැහැදිලිද? එඳ මේ පිළිකාවලටත් මේ අපි ප්‍රවේණීය කියන සාධකයේ හේතු වෙන්න පුළුවන්. ඊට අපතරව අපිට හම්බෙන මේ බීනෝන්මාදේ, හීනෝන්මාදේ කියලාත් කියනවා. ස්කිසොෆීනියා කියන එක. ස්කිසොෆීනියා කියන එක මේක අපි ප්‍රවේණික ආබාධයක්. අන්න අපිට මේ සැකේ කියන එක කවුරු හරි මට වෙඩි තියන්න ඉන්නෝ. අපි අන්න කාමරයක ඉන්නෝ නම් අපි කාමරේ ඉන්න තැන වෙනස් කරනු. හේතුව අපි කියනවා මේ ජනේලෙත් එක්ක මේ කාමරේ තියෙන්නේ. අන්න ඒ හින්දා මක් වෙන්න පුළුවන්ද? මේ ජනේලෙන් කවුරු හරි අර ඈත ඉඳලා මට මක් කරන්න පුළුවන්ද? වෙඩි තියන්න පුළුවන් කියලා හැම අන්න හැමදේම සැකේ බලන්න පටන් ගන්න එක තමයි අපි කියන්නේ මේ ස්කිසොෆීනියා කියන එක. හීනෝන්මාදේ නැත්තම් බීනෝන්මාදේ කියලාත් කියනවා ඕක. ඕක මේ අපි ප්‍රවේණීය හේතු කොටගෙන ඇතිවන ආබාධය. මේක විද්‍යාඥයෝ දැක්කා. කොහොමද දැක්කේ? සමහර සමනිබුල් දරුවන්ට දැන් අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා කියන දරුවෝ සමනිබුල්ලු කියලා කියන්නේ ඒගොල්ලන්ගේ DNA සමානයි, ඥාන සමානයි. ඒ කියන්නේ සමනිබුල් වෙලා තියෙන. එතකොට මේ කිසියම් රෝගයක් තියෙනවා නම් දෙන්නටම තියෙන්න බෑ. ප්‍රවේණික ආබාධයක්. පැහැදිලි? ප්‍රවේණික ආබාධයක් තියෙනවා නම් දෙන්නටම තියෙන්න. ඇයි? දෙන්නගෙම අන්න ඥාන සමානයි යන්න. හැබැයි එක්කෙනෙකුට රෝගයක් තිබිලා තව කෙනෙකුට රෝගය නැහැ. අනේ විට අපි දැක්ක විද්‍යාඥයෝ මොකද්ද? මේක මේ අපි ප්‍රවේණීය මගින් ඇති කරන සාධකයක් කියලා. ඒ හින්දා තමයි මේ ස්කිසොෆීනියා කියන එක අපි ප්‍රවේණික ආබාධයක් විදියට විද්‍යාඥයෝ දැක්කා. සමනිබුල් දරුවන්ගෙන් එක්කෙනෙකුට ස්කිසොෆීනියා තියෙනවා. අනිත් එක්කෙනාට නැහැ. ඒ තත්ත්වය වුණ අඳුර ගත්තා. බලන්න. අපි ප්‍රවේණික ආබාධයක් මේ ප්‍රවේණික දෝෂ හේතුවෙන් නැතිවන මානසික ආබාධයකි. සමහර සමනිමුල් දරුවන්ගෙන් එක් දරුවෙකු පමණක් මේ රෝගයෙන් පෙළීම සිදුවන අතර අනෙක් දරුවා නිරෝගී සිටින බව අධ්‍යයනය කර ඇතාන්න. මේකේ එක්කෙනෙක් රෝගී අනිත් එක්කෙනා නිරෝගී. එනම් මේ රෝගයට හේතු වෙන්නේ මොකද්ද? අර කියපු මෙතිල් කාණ්ඩයක් මෙතිල් කරණය හෝ මෙතිල් හරණය මගින් ඇති කරන ප්‍රතිලේඛනයට වෙච්ච බලපෑම හේතු කොටගෙනයි සිද්ධ වුනේ. නමුත් දෙදෙනාගේම DNA මේ භස්මානුපිළිවෙල සර්ව සමයි. අන්න ඒකනේ අයිඩෙන්ටිකයි. අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා කියන්නේ ඒකනේ. සමනිබුල්. බලන්න. භස්මානුපිළිවෙල සමානයි, ඥාන සමානයි, DNA සමානයි, වර්ණදේය සමානයි. මේ ඔක්කොම අපි කියන්නේ සමාන පදනේ. වර්ණදේය සමානයි. වර්ණදේය ඇතුළේ තමයි ඥාන අපි ගත්තයින් පස්සේ. DNA සමානයි. ඒක තව පොඩ්ඩක් ඇතුළට ගියන් පස්සේ අන්න DNA ඇතුළේ තමයි ඥාන තියෙන්නේ. ඥාන සමානයි. ඇලීල සමානයි. තව චුට්ටක් ලෙහාගෙන ගියන් පස්සේ නයිට්‍රජනීය නියුක්ලියෝටයිඩ් සමානයි. නයිට්‍රජනීය භස්ම සමානයි. මේ සියල්ල සමානයි. ඒක තමයි සමනිබුල්ලු කියලා කියන්නේ. මේගොල්ලෝ සර්ව සමයි. අන්න මේ වෙනස් ප්‍රකාශනයට හේතු වෙන්නේ එක්කෙනෙකුට ස්කිසොෆීනියා තියෙනකොට අනිත් එක්කෙනාට ඒක නැති වෙන්න හේතුව අපි ඥාන ප්‍රවේණීය කියලායි අන්න විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. පැහැදිලිද? ඒතර ඔන්න බලන්න මොකද්ද කියන්නේ කියලා. අපි අවසාන වශයෙන් සාකච්ඡා කරලා බැලුවේ මොකක් පිළිබඳවද? අන්න අපි ප්‍රවේණීය පිළිබඳව. අපි ප්‍රවේණීය පිළිබඳව. ඒතර ඒකෙදි කියන්නේ මේ
DNA බස්මානු පිළිවෙල හෝ ප්‍රවේණික කේතය හැර වෙනස් සාධකයක් මගින් අන්න රූපානුදර්ශයට බලපෑම් ඇතිවීම තමයි යන්න අපි සාකච්ඡා කරේ. මේක යටතේ යන්න අපි කිව්වා මොකක් කියලාද මේක වෙන්න පුළුවන් විදිය අපි පැහැදිලි කිරීම සිද්ධ කර ගත්තා. අන්න පැහැදිලිද? ඒක යටතේ අපි කිව්වා අන්න මේකේ ප්‍රතිඵලයක් විදියට පිළිකා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මානසික රෝග ඇති වෙනවා දකින්නත් පුළුවන් වෙයි. පැහැදිලිද? රයිට්. අපි එහෙමනම් අන්න ඊළඟ ප්‍රවේණ විද්‍යා කොටසෙන් බලාපොරොත්තු වෙන ඉතුරු ටික